බතකා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ ඉංග්‍රීසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙවුරාලේ ගමේ ගෙදරකට සෙනේ පපා සිටි බලුකු කටමොන බදුද අනේ ඇඟේ තියන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවිද නුදුරු දිනේ. බතකා ඉවරයි කියලා අපේ ආරම්භයේදීම සංගීත විශාරද අමිල විජේරත්නයන් සුගායනීය ගායනාවකින් අද බිහිතර ආරම්භ කරා. මම හිතන්නේ අපි බක්මහේදී අපි ප්‍රාර්ථනා කරේ බත බුලතින් සපිරෙන සමාජයක් කියලා. අද බත කාලම ඉවර වෙන සමාජයක් ඉදිරියේ අද බිහිතර ඔබට ඉදිරිපත් කරන්නේ. අද අපි බලාපොරොත්තු වෙනවා මෙවැනි කාලීන ආර්ථික ගැටලු පිළිබඳවත් ඒ වගේම සමාජීය යුගකාරක ගැටලු කීපයක් පිළිබඳව අද බිහිදොර වැඩසටහනින් කතා බහ කරන්න. ඔබ දන්නවා බිහිදොර කාලීන වැඩසටහනින් ඔබගේ කාලීන ගැටලු පිළිබඳව කතා බහ කරන වගේ නිවන්දොර රුවන්දොරට විවර කරන බිහිදොර අද අපේ වැඩසටහනටත් විශේෂ සම්පත්දායකින් කිහිප දෙනෙක්ම සහභාගී වෙලා ඉන්නවා. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු සභාපති පූජා උත්තම පූජා මහා මෛත්‍රී ධර්ම යාත්‍රා පදනමේ නිර්මාතෘවර දේශමාන්‍ය නිහල් විජේරත්න මහතාව ආදරෙන් ගෞරවයෙන් ආරම්භයේදී පිළිගන්නවා. අද අපේ වැඩසටහනට සහභාගී වෙනවා ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකතුමා. එතුමා මම හිතන්නේ නායකත්ව සහ පෞරුෂත්ව වර්ධන පුහුණු කරුවෙක් හැටියට ක්‍රියා කරන ඒ වගේම මූල්‍ය ශාස්ත්‍රයේ වසර ගණනාවක හසල දැනෙන මෙති අපේ විශේෂ සම්පත්දායකෙක් හැටියට අද අපේ වැඩසටහනට සහභාගී වෙන ලාල් නිශාන්ත මහතාවත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකා අවිහිංසාවාදී යෝන් සංවිධානයේ මාධ්‍ය ලේකම්තුමා ඒ වගේම දේශීය වෛද්‍ය සංගීත විශාරද අමිල විජේරත්න සහෝදරයාත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද අපේ වැඩසටහනට තවත් විශේෂ සම්පත්දායකයෙක් සහභාගී වෙනවා. ලක්සුව සහන මහවේද ගෙදර පාරම්පරික රෝහලේ නීත්‍ය වෛද්‍ය මම හිතන්නේ සම්පත් කළුතරගේ වෛද්‍යතුමාවත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද මම හිතන්නේ අපිට විශේෂත්වයක් තියෙනවා අපේ බිහිදොර වැඩසටහනේ කළුතර දිශාවේ මම හිතන්නේ කළුගන්තොට කුරුල්ලෝ ටික තමයි මේ එකතු වෙලා ඉන්නේ. මම හිතන්නේ කළුතර දිස්ත්‍රික්කේ මේ කතා කරන මාද ඇතුළු සීළු දෙනා කළුතර පුරවරේ කළුතර දිස්ත්‍රික්කේ ජන්මලාභය ලැබපු කළුතර මම හිතන්නේ කළුතර සිංහයෝ කිව්වොත් මා නිවැරදි කියලා මම හිතනවා. දේශමාන්‍ය නිහල් විජේරත්න මැතිතුමනි අද අපි මේ රටේ පවතින මේ කාලීන ආර්ථික ගැටලු වලින් තෙරපිලා මේ ඉන සමාජයට මේ කරදර අරගල මැද ජීවත් වෙන ජනතාවට බුදුදහමේ උපදේශය කොහොමද නූතන ගැටලු වලට බුදුදහමේ පිළිතුරු පිළිබඳව මා කැමති ආරම්භයේදී ඔබතුමාගෙන් ප්‍රවේශයක් බලාපොරොත්තු වෙන වැඩසටහනට. පළමුව ටීන රූපවාහිනී සංස්ථායක සභාපති ශාන්ති පිරිසිංහ මහත්මයා වගේම ශාමික මුනිසිංහ මැතිතුමා සියලුම කාර්ය මණ්ඩලයෙන් අවසරයි. ඒ වගේම අද වැඩසටහනට පැමිණලා තියෙන මගේ මිත්‍ර ලාල් නිශාන්ත මහත්මයා, ඒ වගේම අමිල විජේරත්න පුතුණුවන්, ඒක වගේම අපේ සම්පත් වෛද්‍යතුමා බලා සියල්ලගේම අවසරයි. ඔබතුමා මගෙන් අහුවේ දැන් ගිය දවසේ අපිට වැඩසටහනකුත් මිස් වුණා නේද? නදී නීතිය මම හිතන්නේ කට්ටිය ගොනු කරගන්නත් අමාරු නෑ. ඉතින් මම අතහැරලා දැම්මා පරණ නැවත රිපීට් එකක් දාලා නේද? මෙහෙමයි. අපි ගිය සති දෙක තුන බැලුවොත් අපි සතුටු වෙන දෙයක් ලෝකෙ සිදු වුණේ ලංකාවේ. ඉතින් බොහොම කනගාටුදායක සිද්ධීන් කීපයක් සිද්ධ වුණා නේද? ඉතින් අපි ඇත්තම අපිට ඒව දැකලා ඒ වාතාවරණය උඩත් ඉතින් අපිට මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්න පුළුවන් තරම් තත්ත්වයක් තිබුණෙත් නෑ චාමික මහත්තයා. ඉතින් මම ඕක දකින්නේ නම් ඔය ක්‍රමවේදයන් අපි මේ බිහිදොර දැන් අවුරුදු 12ක් වැඩසටහන් කරානේ. දැන් මෙතෙන්ට පැමිණිය උගත් ප්‍රඥාවන්තයෝ කියන ආචාර්යවරු, වෛද්‍යවරු, ස්වාමින් වහන්සේලා, කලාකරුවෝ ඔය සියල්ලකම අතරින් සියලුම වැඩසටහන් ටික අනම් සමාලෝචනය කරලා හරියට දැක්කොත් ඇත්තම දැන් ඔය ඊයේ පෙරේද වෙච්ච සිද්ධීන් ගැන අපිට අලුතින් කියන්න ඕනේ නෑනේ. ඔව් මම හිතන්නේ සභාපතිතුමා පහුගිය බිහිදොර වැඩසටහන් ටික ආපහු හැරිලා මම හිතන්නේ ඒක නිහල් විජේරත්න පබ්ලික් ෆිගර් කියන මොහොන පොතේ තියෙනවා. ඒ වගේම අපේ දහම්සේස YouTube නාලිකාවේ තියෙනවා. මේ පහුගිය වැඩසටහන් ටික බැලුවා නම් සභාපතිතුමා කලින්ම කිව්වා බුදුදහමේ තියෙන සුනාමි මේ මුහුදු ගොඩ ගැලීමේ අර්බුදය අපේ ඇස්පනා අපිට දකින්න ලැබුණා කියලා. ඒ වගේම මේ විශාලා මහනුවර තුන කොරෝනා තුම්බිය වගේ
මේ වගේ ව්‍යසනයක්. අනාගතයේදී මුරුගසන් වර්ෂාව වගේ මේ මුරුගසන් වර්ෂාවක් දකින්න වැඩි කාලයක් යන්නේ මෙහෙම ගියොත් කියලා සභාවතුමා මේ සභාවෙම කිව්වා. මට මතක් වෙනවා පෞගේ කාලේ ඇති වුණු ওই දේපල හානි කරන මේ දේහ දැක්කම මේ මුරුගසන් වර්ෂාවේ පෙර නිමිතිද මේ පහළ වෙලා තියෙන කියලා ඔබතුමා එදා කියපු කාරණා ඒක චාමික මහත්තයා සබා ධර්මයට අයිති දෙයක්. මිනිසා ඇසිරෙන්නේ කෙසේද ඊට සබා ධර්මයේ පිළිතුරු දෙන්නේ කෙසේද? ඒක අපේ කරන දෙයක් නෙවෙයි. නමුත් අපිට ඡායාව වගේ දකින්නවා. අපි ඉන දර්ශනීය තුල අපි මේ රටේ ලක්ෂ ගාණක් තරුණ දරුවෝ හදලා හොඳ බෝසත් සමාජයක් බිහි කරපු පුද්ගලෙක් හැටියට යම් සේවාවක් දකින්නවා අනාගතයේ අනතුරු සහිතයි කියන. ඉදිරියට දැන් සුනාමියක් ආවා. ඉතින් යාම මහා වසංගතයක් ආවා. ඒවා බුදුදහම තුල පෙන්නුවා. ඒ වසංගතේ නැහැටි. ඊට පස්සේ ඊයේ පෙරේද මිනිස්සු වෛරයෙන් ක්‍රෝධයෙන් පාට බැහැලා මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තිබ්බා මිනී මැරුවා. ඉතින් ඊළඟ ස්ටෙප් එකත් මම දන්නවා. අපි උට කිට්ටු කළාම කියමු. තේරෙනවද කියන මිනිස්සු තේරෙනවද? ඉතින් මේක මේ වැඩසටහන බලන්න පුළුවන් බුද්ධිමතාට විතරයිනේ. ඉතින් මේක හැම බුද්ධන් අපි පාරේ තොටේ යනකොට බුද්ධිමත් මිනිස්සු කතා කරනවානේ. සමහරව ආනවා ඔබතුමා මේවා කොහොමද කියන්නේ කියලා. මොකද මම ඇවිල්ලා මේ අඳහම් බලන කෙනෙක් නෙවෙයිනේ. මම සාත්‍තර කියන කෙනෙක් නෙවෙයි. හැබැයි මම ධර්මයේ හරියට ඉන්න ඔක්කොරිම. තේරෙනවද කියන්නේ? ඒ අතුලද අපි මෙතන ලක්ෂ ගාණක් මේ සමාජයේ එහෙම නේද මහත්මයා? අපි හොඳ ගොඩ සමාජයේ ගොඩනගලා ඒ යම් බලයක් තියෙනවා. ඉතින් අපිට අනාගතේ යම් ශ්‍රේවාව පේනවා. ඒකනේ මම රජයන්ට කිව්වේ ඔය ටික වෙන්නේ ඉස්සලා ගව ගාතේ නවත්තපන්. ඇහුවද? ඇහුවද? මොකද මේ ලෝකයේත් එක්ක යනවා මිසක් විශ්ව ධර්මතාවයත් එක්ක යන්නේ නැහැ. දැන් 77න් උඩ රජයන් ගත්තත් යම් මේ තත්ත්වයක් තිබුණේ. යන් කියන්නේ අවබෝධයක් තිබුණේ. මොකද ඒ 77 වෙනකන් වගේ ආවා මේ බුදුදහමත් එක්ක. ඊට පස්සේ ධර්මයේ හැරුණත් මේ රට යන පැත්තට විනාශ කරගත්තා. සත්ත්ව ඝාතනය කරගත්තේ ඒ දේ. ඉතින් දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙට දැන් අපි මතකයි Google Page එකේ ප්‍රශ්නයක් අහුණා. ඒ ප්‍රශ්න ලොකු වාහන ගිනි තිබ්බා මිනි මැරුවා. දැන් ඔබතුමාම කල්පනා කරන්න දැන් අවුරුද්දක් උඩදී පාකිස්තානයේ අපේ සිංහල මිනිහෙක් මැරුවා. මොනවාද Facebook වල දාලා තිබුණේ? පුදුම විදියට දෝෂාරෝපණය කළා මුස්ලිම් මේ රටක් මේ වගේ මේක භාම පහත් විදියට නේද? මේ බෞද්ධ හොඳ රටේ මිනිස්සු බෝසත් මිනිස්සු දැන් මෙහෙමයි. දැන් බෝසත් මිනිස්සු මොනවද කරලා තියෙන්නේ? මෙහෙම මිනි මරන්න පුළුවන්ද? හිතවල් උණු පපුවල් උණු වෙන්නේ නැද්ද? නේද? මෙහෙම මිනිස්සු මේ බල්ලු වගේ මෙයා කරන්න මේ මිනිස්සුන්ට කොච්චර නිගාවක්ද? දැන් ඒ කියපු බෝසත් මිනිස්සු මොනවද කරලා තියෙන්නේ? බුදුදහම ධර්මයේ මගේ ආගම බුද්ධ ආගම තමයි තන පළවෙනි නැද්ද? මම දැන් අපි පුළුවන් නම් වෙනස් කරන්න කියන්න අර මොකද උපැන්න සාතිකේ ආගම ඉස්සරහා තියෙන බුද්ධ ආගම. ඒකම කොච්චර වැරදිද? එතනින්ම බුද්ධ ආගම ආගමක් නෙවෙයි දර්ශනයක් නේ. එහෙම නේද මේ සම්පත් මාර්ගය දර්ශනය. ඔව් දර්ශනය. එතකොට මේ වැරදිච්ච තැන් මිනිසුන් මම පෙන්නන්නේ. හරි? ඉතින් ඒ තුල හොඳ සමාජයක් මේ රට දායාද කරන්න බෑ චාමික මහත්තයා. මිනිස්සු දැන් එහෙමන දැන් අද පාකිස්තානයේ මේ මිනිහට මරණීය දඬුවම් පවා දුන්නා. දැන් අපේ මොකද කරන්න ඕන? හොඳ මිනිස්සු මරනවා මිනිස්සුගේ දේපල විනාශ කරා. තවත් කට්ටියක් ගිහිල්ලා මේ අරගලයක් කරහා මේ ප්‍රශ්නයක් ඇති කරගත්තා. තේරෙනවද? අපිට දේශපාලනයක් නැහැ. අපි කියන්නේ ඇයි මෙහෙම වෙන්න හේතුව? හැබැයි ඒකට අපේ සියලුම ආගමික නායකයෝ වක් කියනවා ශාමික මහත්තයා. මම මේ ඇඟිල්ල දික් කළා කියන්නේ මම වෛරයෙන් ක්‍රෝධයෙන් නෙමෙයි. මොකද හේතුව මේ රටේ නියම බුදුහාමුදුරුවෝ දේශනා කරපු මහා ධර්මස්කන්ධේ භික්ෂුවකට ගන්න ඕන දේවල් තියෙනවා. භික්ෂුණියක් හැටියට ගන්න දේවල් තියෙනවා. උපාසක උපාසිකාවක් හැටියට ගන්න දේවල් තියෙනවා. හරිද? උපාසක උපාසිකා ගිහියෙක් හැටියට කියමුකෝ අපි. මොකද්ද අපේ මිනිස්සු කරේ බුදුදහම පාවිච්චි කරේ මොකටද? තමන්ගේ වැරදි වැඩ අනුමත කරගන්න. මස් මාළු කනවා නම් පව් නැහැ. මම දැක්ක ඊයේ පෙරේදත් ගහලා තියෙනවා මේ මොකද්ද channel එක යනවා මේ Facebook එකේ දැක්ක සම්බෝලයක් හදලා කෑවත් මස් ටිකක් දුන්නත් දෙකම එක කන්නේ රසටලු. ඒ ස්වාමීන් වහන්සේ දන්නේ සම්බෝලේ හදන හැටි. සම්බෝලේ හම් වෙන්නේ කාලග වර්ගයට අය ගසකින් ගන්නා වූ පොල් ගහයි. ගන්නා වූ ඒකට මිරිස් කුරු ටිකක් දාලා ඉන්දියාවෙන් ඒක අඹරලා ගන්න මේ පොල් මොනවද කියන්නේ සම්බෝලේ. දැන් මේ මෙතුමන්ලගේ දර්ශනය යන සම්බෝලයි වතුර කෑවත් සියලුම අවශ්‍ය විටමින් වර්ගක් තියෙනවා. දැන් ඒක සම කරනවා සතෙක් බෙල්ල හිර කළ මරලා උගේ භවයේ බලාත්කාරයෙන් ඇවලා
ඒ ගත්ත අනුන්ට හොරෙන් ගත්ත ඒ තප්පරෙන් මේ ඕජස් ගලන මලකුණට රසකාරක දාලා ඒකයි මේකයි සමාන කරනවා. ඉතින් මහත්වෝ මේ රට හරියයිද? මේ පුද්ගලයාට ඇත්තටම පුනරුත්ථාපන වෙන්න ඕනේ මානසිකත්වයක ඉන්න මිනිස්සෙක් මේ බණ කියන්න වැඩියාම ඒක තමයි ප්‍රේරණය. ඔන්නත මම කියනවාද මම දෙපා වැඳ ගරුතර මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කරනවා චාමික මහත්තයා. මේ අද ඉඳන් මේ රටේ මාස 3ක් ධර්මයේ දේශනා කරන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ කද්දේකට කියන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සංසාර බිය සම්බන්ධව. සසර බිය මෙසේර මිනිස්සු බය වෙනවා. මිනිස්සු මේ වයි දැන් බලන්න Facebook එකක් ගත්තොත් අපේ වැඩසටහන හරි කීපයක් ඇරුණම සේරම තියෙන්නේ මොනවද? වෛරය, ක්‍රෝධය. අද මොනවද කරන්නේ? පාරේ යන්න බෑ. පාරවල් මිනිස්සු මේ හිටපු ගමන් બ્લોක් කරනවා. හරියට නිකන් පාරේ යන මිනිස්සු මුන්ට ගෑස් දුන්නේ නැහැ වගේ. තේරෙනවද කියන්නේ? තේරෙනවද කියන්නේ? මොනවද? ඇයි මේ පොඩ්ඩ මේ හිතන්න බෑනේ. අද මේ අපිට ඒ අමාරුයි. මම රුපියල් 200කට රක්ෂාව දීලා තියෙනවා. ව්‍යාපාර දෙකක් කරන. මං අද අසීරුතාවයට පත් වෙලා මට හතරලා සේරම විකුල වෙන රටකට යන මට ඉත් දීලා තියෙනවා. මම මේ කල ඇති. මං කොහේ හරි රටකට ගිහිල්ලා කැලේකට ගිහිල්ලා භාවනා යෝගී ජීවත් වෙනවා කියන එක මට හිතට දීලා තියෙනවා දැන්. මේ අපි මේ මිනිස්සුන්ට මේ අවුරුදු 12 කියලා ඉඳන් මේ අද්දකින් හම්බ කරපු සල්ලි ඉඳන්ගල කෑ ගැව්වේ. මොකද්ද කරන්නේ මේ මිනිස්සු? වෛරේ ක්‍රෝධය. දැන් මම මේ දේශනේ කියලා තියෙනවා. මුකුත් ඕනේ නැහැ. සතර බිය ගැන ධර්මයේ දේශනාවේ ඕක තියෙනවා. මේ අනමගන්ධ සූත්‍රයේ නේද? අනවලක සූත්‍රයේ තියෙනවා මේ සංයුත්තේ තියෙන කොටස් දෙකක්. කොටස් 10 කොටස් දෙකක් තියෙනවා. පළවෙනි මේ භාගිසා දෙවෙනි භාගිය. ඔය දෙකෙන්ම කියන්නේ ශාමික මහත්තයා මොනවද දන්නවද? සසර බිය. තමන්ගේ ගෙදර කැරපොත්තෙක් ඉන්නවනම්, හූනෙක් ඉන්නවනම්. හරිද? එහෙම නැත්නම් ආටානාටි සූත්‍රය යනු යක්ෂ ප්‍රේතෙක් කියලා ඉන්නවා. භූතයෙක් වෙනවනම් මේ නිර්වය උපදිනවනම් එහෙම නැත්නම් තිරිසන් ආත්ම අපිට දැන් දකින්නම තියෙනවනේ. ඇයි මේ සංසාරේ මේ උපදින්නේ? ඔය සියලුම සංසාර මේ ගමනේ මේ චක්‍රේ කොහොමද අපේ න්යාය වෙන්නේ? ඒ න්යාය ඇයි එහෙම උපදින්නේ? මේ මිනිසුන්ට වෛර ක්‍රෝධ කරාම මිනිසුන්ගේ මේ චරිත ඝාතන කරාම චාමික මහත්තයා කොහෙද මිනිස්සු නවතින්නේ? ditta ධම්ම වේදිනිය වශයෙන් අපිට ලැබෙන දේවල් වලට අමතරව මේ සංසාරේ ගමනේ කොහොමද යන්නේ? බුද්ධෝත්පාද කාලයක මනුස්සත්වයක් ලැබෙනවා. මිනිසුන්ට තියෙනවා තරහ. වේදනාවක් තියෙනවා. ගෑස් ටික නැහැ. අපිටත් නැහැ. අපිට මේ දර ලිප්ප වෙනවා. මිනිස්සු සබා ධර්මයෙන් එතනට තල්ලු කරනවා. මිනිස්සු බලන මේක නෙමෙයි අපි බලන්නේ. ඊටේරි ගැඹුරුව. මොකද මේක මම හිතන්නේ වෛද්‍යතුමා මේකට සබා ධර්මයෙන් පොඩ්ඩක් තියෙනවා. මිනිස්සුව තල්ලු කරනවා යම් පැත්තකට. ඒකත් අපි චුට්ටක් හිතන්න ඕන. අපි ඒ ගැඹුරු ඉස්සරහට කතා කරමු. අනම්තක සූත්‍රය සම්බන්ධවත් අපි ඔය මේ කොටස් 10 ගැන වෙනම අපි වෙලාවක කතා කරමු චාමික මහත්තයා. ඒ තුල මේ සමාජයේ වෙන විනාශය. ඉතින් අපි මේ වෛරයෙන් ක්‍රෝධයෙන් නෙවෙයි කතා කරන්නේ. මිනිස්සු සංසුන් වෙන්න ඕනේ, මිනිස්සු හිතන්න ඕනේ, මිනිස්සු ඉවසන්න ඕනේ නේද? දේශපාලඥයෝ වැඩි කරපු ඒ ඇත්තේ ඒගොල්ලන්ව පත් කරලා තියෙන මිනිස්සුමනේ නේද? ඉතින් ඒවා ඒ මිනිස්සු හොරකම් කළා කියන ඒවා අපිට අදාළත් නැහැ වෙන්නේ නැති තේරෙනවද කියන්නේ? නමුත් අපි ඒකට මුහුණ දෙන්න ඕනේ. ඉතින් අද අපි ලොකු ප්‍රශ්නකට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා පළමුවෙන් මේ රටේ ප්‍රාණඝාතය නැති වෙන්න ඕන චාමික මහත්තයා. දැන් මේ අනවතක සූත්‍රය අනුව මේවෙන් බේරෙන්න නම් සතර බියෙන් බේරෙන්න නම් පළවෙනියෙන්ම ප්‍රාණඝාතයෙන් බේරෙන්න ඕනේ. අපිට මේ මස් මාළු කකා අනුගේ මේවා බුදුදහම තුළින් අනුමත කරගෙන මේ සංසාර ගමනේ කවදාවත් අපිට යහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රාණඝාතයෙන් වැළකෙන්න ඕනේ. ඒ වගේම අනිත් ශික්ෂාපද වලින් වැළකෙන්න ඕනේ. සිත පිරිසුදු කරගන්න ඕනේ. ඉවසීම පුරුදු කරගන්න ඕනේ. පාරමිතා 10ම එහෙමල තියෙන්නේ නේද? ඒ නිසා ඒ අනුව අපි ඉස්සරහට වැඩ කරන්න කියන එක තමයි ජනතාවගෙන් ඉල්ලන්නේ. හොඳයි. මෛත්‍රී. හොඳයි. මම හිතන්නේ ආරම්භයේදීම අපිට අද බිහිදරට හොඳ ප්‍රවේශයක් ලැබුණා ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ ගරු සභාපතිතුමාගේ. අද මේ සභාවේ ඉන්නව මම හිතන්නේ මූල්‍ය ශාස්ත්‍රයේ වසර ගානක අසල දැනුම ඇති ප්‍රවීණෙක්. නිසා අපිට පුළුවන් බලාපොරොත්තු ප්‍රාර්ථනා නැති වුනහම මිනිස්සු ජීවත් වුණත් මලවුන් වෙණි කියන. මම හිතන්නේ අද දවසේ ජීවත් වෙන බොහෝ ජනතාව තුළ ප්‍රාර්ථනා බලාපොරොත්තු දිනෙන් දින මිලින වෙලා යනවා. මේ බලාපොරොත්තු මිලින වෙලා යන සමාජයට ජීවිතේ වටිනාකම් පිළිබඳව ජීවිතේ අරමුණු පිළිබඳව
කොහොමද ඒක මේ අරමුණු විකසිත කරගන්නට ජීවිතයේ වටිනාකම් පිළිබඳව ඔබතුමා අද වැඩසටහනට ජීවිතයේ අරමුණු සහ වටිනාකම් අපිට කියා දෙන්න වැඩසටහනට. අනිවාර්යයෙන්. මම හිතන්නේ මේ වෙලාවේදී මම ස්තුතිවන්ත වෙනවා මාහිත මිත්‍ර ශ්‍රී ලංකා විංසාවාදී සංවිධානයකරු සභාපතිතුමා නිහල් විජේරත්න මැතිතුමා ඒ වගේම අපේ අමිල මහත්මයා ඒ වගේම සම්පත් මහත්මයා ඒ දෙදෙනා ඇතුළු චාමික මහත්මයා ඔබතුමා ඒ වගේම TNL රූපවාහිනී සංස්ථාවේ ශාන් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයෙන් අවසරයි මම හිතන්නේ මේකෙදී අපි කතා කළ යුතු කාරණයකදී මට මතකයි මම ඊට ඉස්සෙල්ලත් මේ සභාවෙදිම උදාහරණයකට යම් දෙයක් ඉදිරිපත් කරා. ඉතින් අදත් මම ඒ වගේම දෙයක් කරනවා. මම හිතන්නේ ඔබතුමාට මම අහනවා මගේ අතේ තියෙන මේ බඳුන පිරී තිබේද කියලා. ඔබතුමාට උත්තර දෙන්න පුළුවන්. මම හිතන්නේ මේ බොහෝ දෙනා මේකේ වතුර භාගයයි තියෙන්නේ වතුර භාගයක් අඩුයි කියන්න පුළුවන් නේද මම කියන්නේ භාගයක් වතුර තියෙනවා කියලා. දැන් ඔබතුමා උත්තරයක් දෙනවා වතුර භාගයක් තියෙනවා කියලා. එතකොට මම මගේ විද්වත් මණ්ඩලෙනුත් අහනවා මේ ඔබතුමාලා දකින්නේ කොහොමද මේ ගැන? සාපේක්ෂව වතුර තියෙනවා. ඔව් දැන් මේ මම අහන්නේ ප්‍රශ්නේ මේ බඳුන පිරී තිබේද? නැත. මම හිතන්නේ ඕකට ගොඩක් උත්තර දැන් ලැබෙන්නේ මේ භාගයක් වතුර අඩුයි කියන එක. ඔව් දැන් මම මේක කියනවා දැන් ඔබතුමාලා හිතයි මේ එමවුසෙල් පිස්සුද කියලා. මම හැබැයි කියනවා මේක පිරී ඇත කියලා. පිරී ඇතේ කියන්නේ මේක පිරීලා. ඇයි ජලය සහ වාතය. එහෙම. එතකොට මේ අපිට ඇස් දෙකට පේන ජලය වටිනවා. ඒක ඇත්ත. අපිට ජලය අවශ්‍යයි. ඒ වගේම මේකේ නොපෙනෙන කොටස අපිට කොච්චර වටිනවද? මේ නොපෙනෙන කොටස නැත්නම් අපිට වාතය නැත්නම් ඉන්න පුළුවන්ද ජීවිතේ? දැන් ඒ කියන්නේ අපිට හුස්ම ගන්න බෑ. දැන් මේ අපේ ජීවිතෙත් මේ නොපෙනෙන වටිනාකම නොපෙනෙන කොටස හැංගිලා තියෙනවා. මේක අපි සමස්ත සමාජයේ දිහා දැක්කත් අපේ දරු પરම්පරාව අපේ සමස්ත අපේ රටවැසියෝ මේ සියල්ලම තුල මෙන්න මේක තියෙනවා. මේ දවස්වල නම් මම හිතන්නේ නේද සම්පත් මහත්තයා මේ දවස්වල අපිට විදුලිය විසන්දි වුණාම හුලං වල වටිනාකම හොඳට දැනෙනවා. එතනදී දැන් අර මේක කියනවා බොහොම පැහැදිලි කරලා දැන් අපේ නිහල් මැතිතුමා කිව්ව කාරණේ ඉස්සරහට ගෙනියනවා නම් මනෝවිද්‍යාවේදී අපි නිතරම කියන නමක් තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. එතකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා මේ සිත කොටස් තුනකට බෙදෙනවා. id ego super ego. එතකොට මේක විඥානය, අවිඥානය, උපවිඥානය කියලා කොටස් තුනකට ගැටෙනවා. එතකොට මේකේ මේ අවිඥානයේ තියෙන කොටස තියෙනවනේ. මේ id. මෙතන අපි කියන්නේ id වල ඉන්නවා මේ අර තිරිසන් ගති ගුණ කියන කොටස. දැන් මේක විටින් විට එලියට ඉස්මතු වෙනවා. මේක අපි ඉතින් කියන්න ඕනේ මේ පහුගිය කාල පරිච්ඡේදයේම හොඳ හැටි දැක්කා. ඔව් පහුගිය කාලේ මම හිතන්නේ අදත් අපි හොඳට දැක්කා. විභාගයට යන ළමයාගේ තාත්තා කියනවා දරුවා විභාගයට අර යන්න මට මේ යන්න දෙන්න කියලා පාරේ. ඕන විභාගයට යන්නද කියලා යන්න දෙන්නේ නැහැ පාරේ. ඒ වගේ තිරිසංගත. ඒකේ තව කාරණා කියනවා නම් මේකට මාත් එක්ක සමහර වෙලාවට සමහර ඇත්තෝ අමලාප වෙයිද දන්නේ නැහැ. දැන් මේක මේ සත්‍ය කතාවක්. මේ සිල් ගත්ත අපේ අම්මලා දෙන්නෙක් කතා වෙන කාරණයක් දිහා මට ඇහුණා. දැන් මේ අපේ අවිඥානයේ කොතනද? අපි කොතනද ඉන්නේ කියන එක. දැන් එයාලා කතා වෙනවා ගෙදර මේ මම ලේනට කැම ටික දාලා ආවා මේ බත් දීලා ආවා. අනේ අපේ ගෙදරට ලේනෙක් එනවා. ඌ හරි ආදරෙන් ලේන ගැන කතා කරා. ඒකම මේ අම්මා කියනවා හරි කරදරේ යන්නේ මීයන්ගේ. ඔයා දන්න තැනක නැද්ද මේ මී කූඩුවක්? නැත්තම් මේ මීයෝ අල්ලන්න මේක මහා වදයක්. එතකොට මේ මීයාගේ පණ සහ ලේනාගේ පණ සහ ලේනාට ආදරය කරන විදිහයි මීයට ආදරය කරන විදිහයි මේක එයාට අවබෝධයක් නැහැ. එතකොට මේක දැන් අපි ඇත්තටම ඉන්නේ කොහෙද? පන්සලේ ඇහිලා මේ දැන් අපි මේ බණ භාවනා කරගෙන අපි මේ ධර්මය අවබෝධ කරගන්න ගමනේදී අර බලන්න අවිඥානයේ තියෙන කොටස ඉස්මතු වෙන්නේ නැහැ. දැන් කොතනද අපි ඉන්නේ කියන්නේ?
එතකොට මේකෙදි තව දෙයක් මට මේ තව කතාවක් මතක් වුණා. ඒකත් මේ ඇත්තටම මේක වටින නිසා කියනවා. මේ එක්තරා යුවලක්. ඒගොල්ලෝ විවාහපත් වෙනවා. විවාහපත් වෙලා ඒගොල්ලෝ මහල් නිවාසයක පදිංචියට යනවා. මහල් නිවාසයක පදිංචියට ඇහිලා. ඉතින් මේ මහල් නිවාසයේ මේ දෙන්න ඇහිලා ඉන්නකොට දැන් පහවදා මේ නෝනා කියනවා මහත්තයාට කතා කරලා බලන්න අර ඉස්සරහා ගෙදර ඉන්න මිනිස්සු ආශ්‍රය කරන්නවත් බෑ. හැම තිස්සෙම වනලා තියෙන රෙදි බලන්න ඔක්කොම හරි කිලුටුයි කහ ගැහිලා. මේක දැන් මෙයා කියනවා හැම තිස්සෙම. දැන් මේක දවස් ගාණක් දැන් මේ බලන්න මට ආශ්‍රය මාව මේ වගේ තැනකට දෙක්කන් ආවේ. මේ වගේ විවිධ කතා කියනවා. දැන් ඕක දවසක් කොහොම ගිහිල්ලා මාසයක් විතර දැන් මේක දෙක දිගට කියනවා. ඉතින් අපි දන්නවනේ අපි නෝනලා කියන්න ගියම මේක ඉවරයක් නෑනේ. දැන් මේක දවසක් බලනකොට නෝනා බලනකොට අද නම් මේ හරි ලස්සනට රෙදි ටික වනලා. හරි පිළිවෙලයි. දැන් මහත්තයට මේ කියනවා බලන්න අපි කියපු එක ඇහිලාද දන්නේ මේ අරගොල්ලන්ගේ මොකක් හරි වෙනසක් තියෙනවා. දැන් ඒගොල්ලෝ රෙදි ටික හරි පිරිසුදුයි. හරි ෂෝක්. දැන් මහත්තයා කියන නෝනට නෑ මම අපේ වීදුරු හේදුවා කියලා. අපේ ජනේලි වීදුරු. එතකොට මේ කුණු තිබිලා තියෙන්නේ කාගේද? මේ කුණු තිබිලා තියෙන්නේ අපිලා. එතකොට මෙන්න මේ කාරණෙත් එක්ක ගත්තාම අපේ චාමික මහත්තයා දැන් මේ වීදුරුවෙන් මම අදහස් කරේ මේ අපේ වටිනාකම අපි හරියට තක්සේරු කරගෙන නැහැ ජීවිතය ඇතුලේ. මේ වටිනාකම අපි හරියට මිල කරලා නැහැ. ඒක කොයිතරම් ප්‍රමාණයක් අපිට තියෙනවද? කොයිතරම් ඒක වටිනවද? ඒකෙන් වටිනාකමක් කොහොමද එකතු කරගන්නේ? මේ ගැන අපි අවබෝධයක් නැහැ. ඉතින් දුවන්නම් වාලේ කරන්නම් වාලේ තමයි වැඩ කොටස් දිගටම කරගෙන ගිහලා තියෙන්නේ. ඒකෙදි අවසානයේ ප්‍රතිඵලය තමයි අපිට බිහි වෙලා තියෙන්නේ මේ ඇත්තම වටිනාකමටද මේ වටිනාකම ලැබිලා තියෙන්නේ. ඇත්තම අවබෝධයක් තියෙන්නේ. ලාලිෂාන්ත මැතිතුමනි මම හිතන්නේ ඔබතුමා කියන විදිහට අපි අර දුවන මුවන් දැකලා දුවනවා වගේ රැල්ලට දුවනවා. අර මම හිතන්නේ රැල්ල කැරල්ලක් වෙන ඔහොම අපි අවුරුදු කාලේ රෙදි ගොඩ ගහන දුවනවා. දැන් මේ කාලේ බෝලි අරන් වාහනවල බයික් වල තෙල් ගහගෙන තමයි දැන් හදන්නේ. තෙල් රැස් කරගන්න මේ වගේ අපි එක එක කාලේ එක එක දේවල් පස්සේ තමයි දුවන්නේ. මේ සැබෑ දිවිල්ලේ මේකේ සැබෑ ජීවිතේ වටිනාකම අරමුණ මේ සැබෑ දිවිල්ල මේකේ යථාර්ථවාදී දිවිල්ලක්ද? මෙන්න මේකට පිළිතුරක් අපිට අවශ්‍යයි මේ මම හිතන්නේ ලාල් මහත්තයාගේ. ඔව් දැන් ඔබතුමා ඔය කියන කාරණේට ගොඩක් කරුණු එකතු වෙනවා. එකක් තමයි ඇත්තටම මේ අපි සැබෑ කාරණයක් සඳහාද දුවන්නේ. දැන් අපිට මේක දුවන්න ඕනද? ඇත්තටම මේක දිවිය යුතු තැනකදී නේ. අපි ඇත්තටම අවබෝධ කරගෙනද මේ ගමන දුවලා තියෙන්නේ. මේක කවුරු හරි අපිට පෙන්නුවහම ඒක නිකන් අර ඒක දිහා නිකන් අර ටිකෙන් ටික ඇදෙනකොට අපි ඒ රහට ඒ වර්ණයට ඒ මිරිඟුවක් පස්සේ අපි ටිකෙන් ටික ගියා. ඔව් ඒ කියන්නේ අර කවුරු හරි කරනවා නම් අපිත් ඒක කරනවා. පෞගේ කාලේ මම හිතන්නේ එලාමත් මම හිතන්නේ අමිල පෞගේ කාලේ සමහරු කනකර බඩු උගස් තියලා මේ සබන් ගත්තා රුපියල් 15000 20 ගණන් වල සබන් ගත්තා. නේද? ඒ පෞගේ කාලේ සබන් ගන්න තමයි ට්‍රෙන්ඩ් එක තුනේ. දැන් මේ කාලේ තෙල් එකතු කරගන්න. මෙහෙම එක එක කාලේ අලුත් ට්‍රෙන්ඩ් එනවා. මේකේ ඊළඟ කතාව තමයි මේකේ තියෙන බරපතලම කතාව. දැන් මේ වෙනකොට කළුකඩ ගොඩාක් නිර්මාණය වෙලා. දැන් අද වෙනකොට මම දැනුවත් පෙට්‍රල් බෝතලයක් රුපියල් 1000ට විකුණන තැන් තියෙනවා. එතකොට මේක කරන්නෙම අපේ ජන කොට්ටාසෙන් සමාජගත මිනිස්සු ටිකක්. එතකොට මේ මිනිස්සු ඇයි මෙහෙම කරන්නේ? දැන් මේක කරන්නේ මේ අපේ පුද්ගලයාටම අපේ මනසෙන් බුද්ධිමත් කියන මිනිස්සු කොට්ටාසෙටම තමයි මේ හානිය කරන්නේ. මේකෙම ඉන්න ජන කොට්ටාසයක් තමයි මේ කරන්නේ. එතකොට මේගොල්ලන්ගේ අඩුව පුරවන්න යම් ක්‍රමවේදයක් අපිට එදා හිටන් තිබුණා. ආපු කිසිම පාලන තන්ත්‍රයකට මේ හොඳ නරක කියලා දෙන්න මුල ඉඳන් සිලබස් එකක මුල ඉඳන් අධ්‍යාපනයේ මුල ඉඳන් ක්‍රමවේදයක් තිබුණේ නැහැ අපේ ජාමිවා. මම හිතන්නේ ලාලිෂාන්ත මැතිතුමනි ඔබතුමාත් නායකත්වය හා පෞරුෂත්වයේ වර්ධනයේ මේ පුහුණුකරුවෙක් ඇරෙලා ඔබතුමාගේ මම හිතන්නේ ඔබතුමාලා අපි මේ සභාවේ බොහෝ දෙනා වග කියන්නේ. අපි කියන්නේ 225ම එපා. නමුත් 225ම කරන නැති වැඩ තමයි මේ මම හිතන්නේ මේ වැඩත් 225ම අනුමත කරන්න පුළුවන් වැඩද කියලාත් අපිට හිතෙනවා. අපිට පුළුවන් ඒක පිළිබඳව කෙටියෙන් ඔබතුමාගෙන් ඔව් ඇත්තටම දැන් මේකට අපි ජනගත වෙන්න ඕනේ බිම් මට්ටමේ ඉඳන්. දැන් මේ ටික මේ 225ට පවරලා හරියන්නේ නැහැ. මේක 225 කරන්න ඕනේ කියලා කියන්නේ තාමත් අපි යපුම් මානසිකත්වය. දැන් අපි මේකෙන් ගොඩ එන්න ඕනේ.
දැන් අපි තේරුම් ගන්න ඕන දැන් මෙතනින් එහාට අපි කල යුත්තේ අපේ ගෙදර සකස් කර ගැනීම. එහෙනම් අපි ගෙදරින් පටන් ගන්න පවුල කියන එක. දැන් මේ පවුල කියන එක මුල් කරගත්තා නම් පවුලේ ආර්ථිකය, පවුලේ ගෙදර ඒ කුටුම්බය ඇතුලේ තියෙන ආර්ථික සංවර්ධනය ගැන කතා කරන්න ගියා නම් ඔය ප්‍රශ්නේ විසඳෙනවා අනිවාර්යෙන් චාමික මහත්තයා. ඉතින් අපි එතනට කතා කරන වැඩපිළිවෙලකට ඉදිරියේදී අනිවාර්යෙන්ම මේකෙදිම අපි කාලය අනුව ඉස්සරහදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. මම හිතන්නේ අමිල අද අපි කතා බහ කරන මේ සමාජයේ බොහෝ වෙලාවට මේ සමානාත්මතාව කියන දේ හරියට කතා වෙනවද දැන් තෙල් පෝලිං වල නම් ඉස්සරහට යන එක්කෙනා දැක්කම අපි සතුටු වෙනවා. පහුගිය කාලේ නැත්නම් අපි කවුරු හරි ඉස්සරහට යනකොට අපි ඒක ගැන පශ්චාත්තාප වුණා, කකුලෙන් අදින්න උත්සාහ කරා. දැන් නම් අර තෙල් පෝලිම ඉස්සරහට යන එක්කෙනා දැක්කම සතුටක් ඇති වෙනවා. තව එක්කෙනෙක් ඉස්සරහට යනවා අපිටත් නේද? ඒ හින්දා එවැනි සමානාත්මතාව කියන්නේ කුමක්ද? මම හිතන්නේ මේක දේශපාලනයේදී කියන සමානාත්මතාව කුමක්ද? මේ කියන සමහර වෙලාවට සමානාත්මතාව නමින් පෙනී සිටින අයම තමන්ගේ පන්තියටම වල කපා ගන්න අවස්ථා තිබෙනවා. මේ සමානාත්මතාවයේ නිර්වචනය පිළිබඳව ඔබේ විග්‍රහය කුමක්ද කියලා මම කැමතියි මේ වෙලාවේ දැනගන්නට. විශේෂයෙන්ම මේ තරම් දුෂ්කර කාලයකත් තමන්ගේ පාරමිතාව අත් නොහැර මේක අපිටත් පින්කෙත් වපුරන්නට මේ පින්කෙතේ අස්වැන්නක් ලෝකෙට ලබා දෙන්නට අපිටත් පාර කියපු අපේ මේ නිහාල් විජේරත්න මහත්මයා අපේ කල්යාණ මිත්‍රයා මම හිතන්නේ මම ජීවිතේ පුරා හෙව්ව මිනිස්සෙක් ඒ වගේ මිනිස්සෙක් අපිට හමු වීම ජීවිතේ අපි සංසාරේ පෙර පින්කල පෙර නිමිත්තක්. ඒක ඊටාම ඒ වගේම එතුමාගේ මේ වැඩපිළිවෙල කිසිම දවසක කිසිම හේතුවක් නිසා කිසිම ආකාරයකින් කිසිවෙකුට නතර කරන්නට දෙන්නේ නැහැ කියන එක අපි ජීවිත පරිත්‍යාගයෙන් ඒක ආරක්ෂා කරනවා කියන එක තාමත්ම මේ වගකීමෙන් සපත වෙනවා. අපේ ලාල් නිශාන්ත් මහත්මයාට මම සිහිපත් කරන එතුමා අපේ සංවිධානයේ යම්කිසි බාරදුර කාර්යභාරයක් කරපු කෙනෙක් ඉදිරියට තවදුරටත් ශක්තිමත් අපිට සම්බන්ධ වෙන්න. ඒ වගේම වෙදෙක් කියන්නේ රජෙක් වගේ රජෙකුටත් වඩා ඉහළයි වගකීමෙන් කියන්නේ. ඒ වගේ ශ්‍රේෂ්ඨ මහත්මියක් අද අපිට සම්පත් මහත්තයා. ඒ වගේම අපේ ආදරණීය ධර්ම සංනිවේදකයා අපේ චාමික අයියා, ඒ වගේම අපේ ආදරණීය කාර්ය මණ්ඩලයේ මේ හැමෝම අපිට හැමදාම මේ බොහොම ලිංගතුව hina වෙලා චාමික මහත්තයා සමානාත්මතාවය කොහෙද මේක තියෙන්නේ? සතර සංග්‍රහ වස්තුවල කාටද මේක තියෙන්න ඕනේ? දසරාජ ධර්මයෙන් රට පාලනය කරන රජවරුන්ට, ශ්‍රේෂ්ඨ උත්තමයන්ට ධර්මානුකූලව ජීවිතය සකස් කරගන්න ඕනේ සියලු දෙනාට මේක තියෙන්න ඕනේ. දානය, ප්‍රිය වචනය බලන්න කොච්චර සුන්දරයිද? දානය කොච්චර වටිනවද? දන් දීම අතහැරීම කුසල් වැඩිම එතන තියෙන්නේ. ප්‍රිය වචනය සියලු දෙනාගේ සිත් සතන් සුවපත් වීම. ඊළඟ අර්ථචර්යාව, අර්ථාන්විත චර්යාවන්. මේ සිද්ධාර්ථ කියන මේ මහා ශ්‍රේෂ්ඨ වීරයා මගේ ජීවිතේ මම කියන්නේ නෑ අරයා තමයි වීරයා, මෙයා තමයි වීරයා. ඒ සියලු දෙනා ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ වීරයෙක් මගේ ජීවිතේ ඉන්නවා නම් ඒ සිද්ධාර්ථ කුමාරයා. අර්ථය පරිසමාප්ත අර්ථයේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අර්ථයක්ම සිද්ධ කරන්නානේ සිද්ධාර්ථ කියන නමෙන්ම මේ ලෝ විශ්වයට දීලා තියෙනවා නේද අවශ්‍යදී බුදුවරෙක් බවට පත් වෙලා. එතකොට ඊළඟට තියෙනවා සමානාත්මතාවය. මට හරි ආසයි මේ සමානාත්මතාවය ගැන කතා කරන්න. ඒක අපේ මේ නිර්මාංශ ජීවිතයට කොහොමද ගලපගන්නේ? කර්ණිමත සූත්‍රයේ මාතා යතා නියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ කියද්දිම පැහැදිලි වෙන්නේ මොකද්ද? සමානාත්මතාවයනේ. එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් අපා දෙපා සිව්පා බහුපා පෙනෙන නොපෙනෙන ඉපදෙන්නට සිටින සියලු සත්‍යෝ දිහා බලන්න කියලා තියෙන්නේ කොහොමද? අන්න ඒ විදිහට. ඒ අයගේ ජීවිත රකින්න කියලා තියෙන්නේ කොහොමද? අම්මා කෙනෙක් වගේ. එහෙමනම් මම ඔබතුමාව දැක්ක ගමන් චාමික අයියා හරි චාමික මහත්තයා හරි කියලා hina වෙනවා. මම hina වුණොත් ඔබතුමානි මේ වැඩසටහන මේවන්නේ මට පාඩු යාර සූර්ය උදා වෙනතුරු පිනිබැවිල්ල ඒ වගේ ඒ කවිය මතක් කරගමු. හැබැයි මම ඒ වගේම සෙනෙහසකින් කරුණාවකින් සලකන්න ඕනේ නේද ඔබතුමාගේ පුටුව යට ඉන්න හුණෙකුට ගැරපොත්තෙකුට. ඇයි මේ සියලු දෙනා මේ විශ්වයේ කොටස්. විශ්වයේ අංශු. ඔබත් විශ්වයට අයිති. මමත් විශ්වයට අයිති. මේ වැඩසටහන නරඹන ශ්‍රාවකයෝ ඒ සියලු දෙනා විශ්වයට අයිති. මේ ගහකොළද මේ සියලු දේ විශ්වයට අයිති. එතකොට අපි මේ විශ්වයේ සියලු කොටස් කෙරෙහි සමානාත්මතාවයෙන් හිතන්න ඕනේද නැද්ද? ඇයි? අපි ඒ විශ්වයේ කොටස් වලට විශ්වයේ දරුවන්ට අපි සලකන විදිහටම තමයි ආපස්සට
අපිට ලැබෙන්නේ. අපි වපුරන දේම තමයි අපිට ලැබෙන්නේ. පටිච්චසමුප්පාදයේ හේතුඵල ධර්මය. හරි සරලයි. අමිල ඔහොම කිව්වට අපි මේ සමානාත්මතාව තමයි කරන්න ඕනේ කියලා මේක වචන වලට කිව්වට අමිල සමාජවාදය කියලා කියන මේ සමාජවාදී කිව්වට සමාජවාදයේ තියෙනවද? සමාජවාදය කියන්නේ අද වර්තමාන නිර්වචනය නම් අමු පුස්සක් පට්ටපල් බොරුවක්. මොකද සමාජවාදය කියන්නේ දැන් ඔබතුමා සමාජවාදී ඉන්න ඔබතුමාට hina වෙන්න බෑ මම hina වෙන්නේ නැත්තම් අනික සියලු දෙනාට hina වෙන්න මානසිකත්වයක් නැත්තම් ඔබතුමාට අපි කාලා නැත්තම් ඔබතුමාට කන්න බෑ වගේ මතයකට අද ගෙනල්ලා තිනවා. නමුත් බුදුරජාන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව තුළ ඒක පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් ඒගොල්ලෝ සමහරව කිව්වා අපි වැක්සින් ගහන්නේ අනිත් අය වැක්සින් ගැහුවේ නැත්තම් කියලා ඒකට ඔයගොල්ලෝ ලස්සනට ගිහිල්ලා ඒ වගේම කී දෙනෙක් මැරුණාද ඕක ගහගෙන. මම හිතන්නේ මේ වැඩසටහනත් කියලා තිනවා ඇලුමිනියම් හැන්දක් තියලා බලන්න යකඩ හැන්දක් තියලා බලන්න මම පෙන්නලම තියෙනවා ඔබතුමාට මේ වැක්සින් එකක් ගහපුවම මේ ශරීරගත වෙච්ච ඔක්සයිඩ් මේ මිනිසුන්ව මරන්න ගෙනහම කුමන්ත්‍රණයක් වගේ මේව ඕනේ නෑ අපිට පුළුවන් අපි කරලා තියෙනවානේ මහත්තයෝ නේද අපි කී දෙනෙක් සනීප කරලා තියෙනවද මේ ඉස්පිරිතාල වලින් අහවල් දවසේ ශල්‍ය කර්ම කරන්න ඕනේ කියලා දින දීප මිනිස්සුම අපිම සනීප කරලා තියෙනවා මෙතුමත් එහෙම කරලා ඇති අපිට ඒක ශක්තියක් විශ්වෙන් ලැබිලා තියෙන ඇයි අපි මේ පිස්සු නටන්නේ අපිට එහෙම දෙයක් තියෙනවනේ චාමික මහත්තයා සමානාත්මතාවයෙන් ලෝකෙ දිහා බලන කිසිම කෙනෙක් මං හිතන්නේ කිසිම දවසක මාංශ භක්ෂණය කියදෙයි කියලා. මම මේක වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වලා දෙන්නම් කෙටියෙන් ඊටාම සරලව. කිසියම් ජීවියෙක් වේදනාවකින් පීඩාවකින් පෙළෙනකොට අපි දකිනවා ඒ පුද්ගලයාගේ මුහුණ මලානික වෙනවා. කළු වෙනවා. දැන් මලමිනියක් ළඟට ගිහිල්ලා තමන්ගේ අම්මා තාත්තා හරි මරුණාම සමහර දරුවෝ වෙලා කියන මේ මගේ තාත්තා නෙමෙයිනේ. අඳුන ගන්න බැරි තරම් කළු වෙනවා මලානික වෙනවා. ඒ ඇඩ්‍රිනලින් ග්‍රන්ථිය ඇඩ්‍රිනලින් ග්ලෑන්ඩ් එක විසින් හදන කෝටිසෝල් කියන හෝමෝනේ හින්දා. හරිද? එතකොට කෝටිසෝල් ජනනය වෙද්දී ඇඩ්‍රිනලින් ග්ලෑන්ඩ් එකට ඇඩ්‍රිනලින් ග්‍රන්ථියට අපි වකුගඩුව ළඟමයි තියෙන එක. එයාට සිද්ධ වෙනවා අර කෝටිසෝල් වලින් ශරීරයට සිද්ධ වන්නා වූ අඩපණ භාවය අප්‍රාණිකත්වය සමතුලිතයටපත් කරන්න, සමතුලිත කරන්න ඇඩ්‍රිනලින් කියන හෝමෝන් එක ජනනය කරන්න. එතකොට යම්කිසි කලබලකාරී තත්ත්වයක් වෙනවා. එතකොට එයා ඒ ඇඩ්‍රිනලින් ටික භාවිතා කරේ නැත්නම් අදි ප්‍රකෝපකාරී චරිතයක්. එතකොට හිතන්න සතෙක්ව මරද්දී ඒ සතා මොනතරම් මානසික පීඩනයකට ලක් වෙනවද? වේදනාවයි තමයි සමහර අයට තෘෂ්ණි මූත වෙලා හිතා ගන්න බෑ මොන වරදක් කළාටද කියලා. සමහර හරක් එහෙම හිතනවා ඇති. ඇයි මේ මගේ මේ අයිතිකාරයත් බලන් ඉන්න මේ මාව මරනවා මාව බේරගන්නේ නැද්ද? මේ මාළුන්ට කෑ ගහ ගන්න බෑනේ මචාමික මහත්තයා. හැබැයි ඒගලන්ට පුළුවන් හැටියට සද්දයක් කර නිකුත් කරනවා. ගහන ඇඟ ගැහෙනවා. ඒ සමහරට කුකුල් පැටවුවේ මරද්දි කෑ ගහන්නේ පුරුද්දට. අම්මට යන්න ගහන්නේ. අනේ අමේ මාව වෙවිල බේර ගන්න. හරක් පැටිය බෙල්ල කපද්දි කෑ ගහන්නේ. අනේ අමේ මාව වෙවිල බේර ගන්න. අපි මරද්දි අපි අම්මේ කියලා කෑ ගහනව නේද? ඒ සමහරට අම්මා ජීවිතුන් අතර නැහැ. නමුත් යටිහිතේ අම්මා කියන චරිතය මරණකන් ජීවත් වෙනවනේ අපේ කෙලෙස් සහිත ඕනම කෙනෙක්ගේ. ඒ අම්මට ඒ කතා කරන්නේ. සමහර මාළුත් කෑ ගහනවා. ඒ නමුත් ඒක ඇහෙන්නේ නැහැ. ස්වරාලයක් නැහැනේ. නමුත් හඬ නිකුත් කරන්න පුළුවන් යම් යම්. හිතන්න මේ මාළුවෙක් මැරෙනකොට මොනතරම් කෝටිසෝල් ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවද ඊට සමාන ඇඩ්‍රිනලින් ප්‍රමාණයක් වකුගඩු විසින් ඇඩ්‍රිනලින් ග්‍රන්ථිය විසින් නිර්මාණය කර යුතුමයි ඊට අමතරව ඇඩ්‍රිනලින් තවත් නිර්මාණය කළ යුතුයි ජීවිතේ බේරෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් බේරෙන්න හරිද ඊට පස්සේ මේක කන පුද්ගලයාගේ ශරීරය ගත්තොත් දැන් අපි හිතමු චාමික මහත්තයා කන්නේ නැහැ මම දන්නවා චාමික මහත්තයා මේ වැරදිලා හරි භක්ෂණය කරනවා කියන්නකො මාංශයක්. එතකොට ඔබතුමාගේ ඇඩ්‍රිනලින් ග්‍රන්ථිය එක්තරා අවස්ථාවක් කල්පනා කරනවා මම මේ පුද්ගලයා මේ ජීවියා මේ දුකෙන් හිටියෙත් නෑ හැබැයි අනවශ්‍ය කෝටිසෝල් ප්‍රමාණයක් ශරීරගත වෙලා තියෙනවා. එහෙමනම් මම තව ඇඩ්‍රිනලින් හදන්න ඕනේ මේකට. පැහැදිලිද ඔබතුමාගේ ශරීරය තුල ඔබතුමාටම විස රසායනික ටිකක් දිහිවෙන හැටි. ඒකින්ද තමයි අපි කියන්නේ හැමදාම මස් මාංශ කන මිනිස්සු මූසලයි. මස් මාංශ කන අයගේ බලානිකතාවයක් තියෙනවා. බලන්නේ මූණු දිහා. එතකොට ඒ අය කලබලකාරී. අනිවාර්යෙන් කලබල වෙන්න එපා. රසායනික ක්‍රියාවලිය දිහා හිතුවාම මේක විද්‍යාත්මකව තහවුරු කරන්න පුළුවන්. මේක අවුරුදු 2500 කලින් බුදුහාමුදුරුවෝ කිව්වා නමුත් මේක තේරුම් ගන්නේ නැති කෙනෙක් කාරණාව. ඒ නිසා අද අපිට වෛද්‍ය විද්‍යාව තුලින් අපි ඉගෙන ගත්ත දෙයක් මේකට ඈඳලා කතා කරන්න වෙලා තියෙනවා. එතකොට තේරුම් ගන්න. එහෙමනම් මස් මාංශ කන කෙනාට වැඩිපුර කේන්ති යනවා. එතකොට කොයිද අක්මාව දුර්වල වෙනවා ඊළඟට ඒක බලපානවා තමන්ගේ වකුගඩු වලට අනිවාර්යයෙන් මොකද වකුගඩු වලට සම්බන්ධයි ඔය ප්‍රශ්නේ ඊළඟට දුකෙන් සංతాපයෙන් ඉන්නකොට දැන් සමහරු කියනවා මට කිසි මේ මහා ලොකු ප්‍රශ්නිකුත් නැහැ හැබැයි මට හරි දුකයි ඉතින් මස් කන මිනිස්සයාට මාළු කන මිනිස්සයාට අනිවාර්යයෙන් මේක උරුමයි ඒක කර්මානුකූලත් උරුමයි රසායනිකවත් උරුමයි
පැහැදිලිද? එතකොට මේ පුද්ගලයාගේ චීන වෛද්‍ය ක්‍රමවල මහත්වෝ තේරුම් කරලා දෙනවා දුකෙන් ඉන්න පුද්ගලයාට පෙනහළු දෙක දුර්වල වෙනවා කියලා. හරි සරලයි. පෙනහළු දුර්වල නම් හදවතත් දුර්වලයි. ඉතින් මේ මස් මාංශ කන මිනිස්සයාට කවදාවත් සුගතියකට යන්නේ කොහොමද? ඉන්නෙත් මලානික වෙලා. ඉතින් ඒක අර කවුද අපේ සභාපතිතුමා කිව්ව කවුද මන් දන්නේ කෙනෙක් සිවුරක් දාගෙන වෙලා ධර්මාසනයකින් ඉඳන් කිව්වලු මේ සම්බෝලකයාවත් එක එන පුනරුත්ථාපනය කරන්න ඕනේ චරිතය. එහෙම මේ පුනරුත්ථාපනය කරන්න ඕනේ කට්ටිය සමාජගත වීමේ තරම් අභාගයක් මං හිතන්නේ මේ සමාජේ තවත් නැහැ. හොඳයි. ඒක ප්‍රතිඵල තමයි අද සමාජ දකින්න තියෙන්නේ. අනිවාර්යයෙන්. ඉතින් මේවට මේ බොරුව අපේ බීදවලට සටහනේ බොරුවට ප්ලාස්ටර් ගහලා වැඩක් නැහැ. මුලට බෙහෙත් දෙන්න ඕනේ. හොඳයි. මං හිතන්නේ අපි ඒකට මම පුංචි දෙයක් එකතු කරන්න. සරලයිනේ මස් මාංශ කනවා කියන්නේ සීදි විනාශා ගැනීමක්. අම්මා කෙනෙක් දරුවෙකුට මස් කවනවා නම් මාළු කවනවා නම් දරුවට ආදරෙට නෙමෙයි දරුවා ඉක්මනට මැරෙන්න. දරුවා ඉක්මනට ලෙඩෙක් වෙන්න. හොඳයි. බොහොම ස්තුතියි. හොඳයි. මම හිතන්නේ මේ කියපු කාරණාත් එක්ක අපිට මතක් වෙනවා අපි අතීතයේ කිව්ව කළ පුරුද්ද දැක පුරුද්ද සහ ඵල පුරුද්ද කියලා. දැන් සමහරුන්ට හිතෙන්න පුළුවන් අතීතයේ අපි මේ ජාතික සම්පත් විනාශ කරා ඒ කළ පුරුද්ද මේ දැක පුරුද්ද හින්ද ඵල පුරුද්ද එහෙම ඵල පුරුද්දක් ගැන අපි මේ කතා කරන්නේ. අධ්‍යාපනයත් එක්ක කොහොමද මේ ඵල පුරුද්ද දැක පුරුද්ද මේ හොඳ පුරුදු කොහොමද ඇති කරගන්නේ? මේකට මම හිතන්නේ සම්පත් මේ මහත්තයාට පුළුවන් හොඳ පිළිතුරක් ලබා දෙන්න මේ ඔබතුමාගේ අත්දැකීම් එක මේ කළ පුරුද්ද දැක පුරුද්දුත් එක්ක හොඳ පුරුදු ගැන ඔබතුමාගේ ඵල පුරුද්ද කෙබඳුද කියලා පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. සංකර සමාජයෙන් බෝසත් සමාජයට අපේ න්‍යාලි විජේරත්නයන් මේ ගමන යන්නේ එතන ඒ පාර දකින්න. මේ යන ගමන් මඟ සාර්ථක වේවා කියලා හදවතේ ගැඹුරින්ම එතුමාට අවුරුදු 120ට 220ක් ආයුෂ වර්ධනය වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනාවක් එකතු කරනවා. ඒ වගේ අපේ ලාල් නිශාන්ති මහත්මයාටත් අපේ දේශීය වෛද්‍ය විශාරද අමිල විජේරත්නයන්ටත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබටත් චාමික මහත්තයාටත් නිරෝගී සුව සම්පන්නිය වාසනාව ලැබේවා කියලා. ඒ වගේම තමයි මේ ටීනෙල් රූපවාහිනිය චාන්ඩි ක්‍රමසිංහ මහත්මයා ඇතුළේ සියලුම දෙනාටත් ඒ වගේම ප්‍රාර්ථනාවක් එකතු කරනවා. මම ආරම්භයේ ගන්න මට මිනිත්තුවක් දෙන්න මේ වැඩසටහන අපි කරන්න හිටියේ මීට දින කිහිපයකට කලින්. අපි න්‍යාය විජේරත්න මහත්මයාට ආරාධනා කරලා මේ ගැන සම්බන්ධීකරණය කරලා කියන්නේ. නමුත් අපිට මේ වැඩසටහන කරන්න ලැබුණේ ඒ තමයි රටේ පැවතුණු තත්ත්වය. එතකොට මේ මාසේ 9 වෙනිදා මම හරි ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා මම අලුත්ගම වසර 21ක් ජීවත් වෙලා බුලත් සිංහල ඡන්ද කොට්ටාසේ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වේරවත්ත කියන ග්‍රාමයේ තමයි දැන් පදිංචිලා ඉන්නේ. මම අයත් වෙන ඒ සීමාව තුළ අඟුරුවාතොට පොලිස් වසම මේ ලංකාවේ മന്ത്രി කෙනෙක් පාර්ලිමේන්තුවේ മന്ത്രി කෙනෙක් ඉන්න ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් ඉන්න තවත් ප්‍රාදේශීය වශයෙන් පළාත් සභාවල ප්‍රාදේශීය වශයෙන් മന്ത്രിලා 20ක් විතර වාසය කරන අඟුරුවාතොට පොලිස් වසම තුළ එකම ජනේලයකටවත් එකම ගෙදරටවත් කිසිදු ගයක් ගිනිවත් කරන්න ඒ ප්‍රදේශවාසීන් හිත යොමු කළේ නැහැ. සාකච්ඡා කළේ නැහැ. එක් රැස් වුණේ නැහැ. මං හිතන්නේ අයට මම ආරම්භයේදීම සුභාශිංසන එකතු කරනවා ඔය ආකාරයටම ඔය පැවැත්ම දිවි පැවැත්ම চিරාත් කාලයක් පවත්වා ගනිත්වා කියලා. මොකද එතනින් ආරම්භ කරන එහෙම තිබුණා නම් අද අවාසනාවන්ත තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අපිට මේ වෙසක් උත්සවයත් හිතුව විදියට පවත්වා ගන්න බැරුව. ගිය වසරත් අපිට නැතු වුණා. ඊට ඉස්සෙල්ලත් නැතු වුණා. මේ නැති වෙන්නේ කුමක්ද අපිට නැති වෙන්නේ? මේ බුද්ධෝත්පාද කාලේ අපිට ගත කරන්න තියෙන වෙසක් උත්සව. බුදුන් වහන්සේගේ උපත බුදු වීම පිරිනුවන් පෑම කියන තෙමගුල අපිට සමරන්න ලැබෙන්නේ. ඔතනදී අර නිහල් විජේරත්න මහත්තයා ගන්න මේ වෑයමත් එක්ක නිර්මාංශ වෙන ඒ බෞද්ධ වටපිටාවට බෞද්ධ රටාවට මිනිසුන් හුරු කරන තැන වසරකට මිනිසුන් හුරු කරන්නේ වෙසක් පොහොය දවසේ එතනට. ඒ තැන නැති වුණා අපිට. කුමක් හෝ කුමන්ත්‍රණයක් වෙසක් උත්සවය පොසොන් උත්සවය අහිමි කිරීමේ කුමක් හෝ කුමන්ත්‍රණයක් තියෙනවද කියලා මගේ හිත කියනවා. ඒ නිසා අපි වෙසක් කූඩු කළු පාටින් අලවල නැහැ. අලවල නැහැ. කවදාවත්. බුදුහාමුදුරන්ගේ පින්තූර වලට කළු පාට වර්ණ ගැන්වෙන්නේ නැහැ. එතකොට මේ අරගලය තුල අරගලය තියෙන්නේ බුදුහාමුදුරුවන් සමගද? බෞද්ධය සමග. බෞද්ධ දර්ශනය සමගද? අපි බෞද්ධයන් සමගද? එහෙම නැතිනම් මු ලෝකේ වැඩියෙන්ම අරගල කර පුද්ගලයා ඒ සිද්ධාර්ථ කුමාරයා බෝධිසත්වයා බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ තමයි දීර්ඝතම විශාලතම අරගලය. අරගලයට අපි කැමති. සංසාර අරගල. සංසාරයෙන් මිදෙන අරගලය.
ඒක ජයග්‍රහණය කරා උන්වහන්සේ. ඒකට මේ අරගලය අසාධාරණ නෑ. සර්ව සාධාරණයි. මේ ජීවත් වීමේ අරගලය. ගෝල්පේස් පිටියෙත් මහමගත් නිවසෙත් ජීවත් වීමේ දැවැන්ත අරගලයක වර්තමානයේ යෙදෙනවා. ඒ අරගල කරන්න ඕනේ. අරගල තුළින් සාර්ථකත්වය ලබා ගන්න ඕනේ. හැබැයි මම මේ වෙලාවේ මුලින්ම කියනවා අපේ ප්‍රධාන මාධ්‍ය බ්‍රේකින් නිවුස් මැව්වා. සමහර ගහන්න හිටපු ගෙවල් වලට නොහිටපු ගෙවල් වලට ගැව්වා. ඇයි නිවුස් වලින් උලුප්පල දුන්නා මේ ගෙදර ගිනිපත් කරා. වීදුරු කුඩු කරලා ආපු සමහර ගෙවල් ඊට පස්සේ කියලා ගිනි තිව්වා. බංකොල්ල කාලා. ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා. පිදුරු දැම්මා. මාධ්‍ය වග කියන්න ඕනේ හිට් කරලා බ්‍රේකින් නිවුස් මවලා මේ රටට කරපු විනාශයට. මම ඇඟිලි දික් කරන්නේ. ડોક્ટર Facebook වලත් ඒක කරා. ඔව්. මාධ්‍ය සමාජ මාධ්‍යත් මේකට භාවිතා කරා. එතකොට මේ බෞද්ධ රටේ බෞද්ධකම අපිට නැති කරන කුමක් හෝ යාන්ත්‍රණයක් අදෘශ්‍යමාන ලෙස සිදු වෙනවා කියන අපි පැහැදිලි. චාමික මහත්තයා අපේ රටේ දැනටත් බෞද්ධයෝ කියන්නේ හොඳ බෞද්ධ අතිවිශාල ප්‍රමාණයක් කියනවා. ලක්ෂ සංඛ්‍යාවක් තෙල් පොලින් වල තෙල් ගහද්දී 3-4 දෙනෙක් කරන අමන ක්‍රියාවන් තමයි මාධ්‍ය පෙන්වන්නේ. සමහර අය තෙල් මහමගදී තෙල් ටික දෙනවා තව අයට. මුදල් නැතුව මේක බයිසිකලේ තල්ලු කරන් යද්දී, ත්‍රිවිල් එක තල්ලු කරන් යද්දී එවැනි සිදුවීම් අනන්ත ප්‍රමාණ වාර්තා වෙනවා. නමුත් මාධ්‍ය ඉඩකල සලසලා දෙන්නේ අර මොකක් හරි ගුටි මැටක. ඊළඟ දවසේ මාධ්‍ය පේන්න මට හිතෙනවා ඊළඟ දවසේ මාධ්‍ය පෙන්වන්න ඕනේ කමට සමහර අය ඒ වගේ ප්‍රකෝපකාරී ලෙස ඇසිරෙනවද කියලා. ඒ නිසා මාධ්‍ය සදාචාරයත් අපේ රට හදන්න අතිශයින්ම වැදගත් වෙනවා කියන එක මම ආරම්භයේදීම හොඳයි. මම හිතන්නේ ඔබතුමාට තව බොහෝ කාරණා තියෙනවා මේ එදා කාලේ අද කාලේ සංසන්දනය කරනවා නම් ඔබ මම හිතන්නේ ඔබතුමා වෛද්‍යවරයෙක් වුණාට අපි හිතමු ඩොලරය ගැන කතා කරොත් ඩොලරය අද අපි මම හිතන්නේ මල්ලසේකර අපේ ශබ්දකෝෂයේ ඩික්ෂනරි තියෙන්නේ ඩොලරය කිව්වහම රුපියල් 2කට අඩු මුදලක් තමයි ඩොලරය කියන්නේ කියලා මේ අර්ථකථනය කරලා තියෙනවා. මම හිතන්නේ අද නම් අද ඩොලරය කීයද කියලා හුවොත් 360යි 365යි එහෙම දවස ගානේ උච්චාවචන වෙනවා. ඩොලරයට සාමාන්‍යයෙන් සාපේක්ෂව අපේ රුපියල පිළිබඳ ඔබතුමාගේ විග්‍රහය මම හිතන්නේ එදා මීට දශක ගණන් 1960 ගණන් වල කොහොමද තත්ත්වය කියලා අපිට ඔබතුමාට කියන්න පුළුවන්කමක් තියෙනවා කියලා මම දන්නවා. 1948 නිදහස ලබාගෙන වසර 20කට පස්සේ. ඒ කියන්නේ 1968 වැදගත් කරන්සි කියන්නේ මුදල් ඒකක පිළිබඳ සටහනක් මේකේ තියෙනවා. foreign currency in Sri Lankan rupees කියලා. ඒකේ තියෙනවා ඕස්ට්‍රේලියන් ඩොලර් එක රුපියල් 5.34කට ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියානු ඩොලර් එක. රුපියල් 5.34කට ගන්න පුළුවන්. ඊළඟට අපිට හිතා ගන්න බෑ. ඔව්. ජර්මන් යෙන්. ඔව් ජර්මන් ඒ කාලේ තිබුණා දෙන්නේ මක් කියන එක 1.19කට. ඒ කියන්නේ රුපියලයි 7.19කට ගන්න පුළුවන්. අද යුරෝ තියෙනවා. ඔව්. ඉස්සර මැලේසියාවේ තිබිලා තියෙන්නේ ඩොලර්. මැලේසියා දැන් තියෙන්නේ රින්ගිට්. රින්ගිට් සහ 7 මැලේසියාවේ 1.75කට රින්ගිට් එකක් නැත්නම් ඩොලර් ඒ කාලේ ඩොලර් එකක් ගන්න පුළුවන්. එහෙමයි. ඒතර ජපානයේ යෙන් එකක් අපේ ලංකාවේ සල්ලි වලින් වෙලා තියෙන්නේ 7.1යි. 7 ඒ කියන්නේ 7ක්වත් වටින්නේ නැහැ ජපානයේ යෙන් එකක්. අපිට මේ කාලේ වැදගත් වෙන ඉන්දියාවේ රුපියලකට අපි කොච්චර ගෙවුවද කියලා. ඉන්දියාවේ රුපියලක් වෙලා තියෙන්නේ 7.6යි. ඉන්දියාවේ රුපියලකට අපි 7.6යි. 7.6යි 3යි පයි. මේකේ 7.63ක් ගෙවලා තියෙනවා. 7.63ක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ඉන්දියානු රුපියලක් ගන්න අපි රුපියලක්වත් වීදම් කරලා නැහැ. අද ඉන්දියාවෙන් හැමදේම ණයටත් ගන්නවා මානසික ණය ආධාරය. එතනත් ඔයාලා හිතන්න. ණය ආධාර ගන්න හිඟා කන්න අර හාල් ටික ගන්න ගන්නේ ටයි කෝට් ඇඳගෙන ඒකත් අභිමාණයෙන් ගන්න. වර්තමානයේ මම හිතන්නේ සම්පත් මහත්තයා ඔය දැන් ඔබතුමා ඔය කියන කාරණාත් එක්ක දැන් අපි දැන් ඉන්දියාවේ ගන්න සත ගණන් වලින් අපි කිව්වා කියන්නේ අද දවසේ අපි මේ දවස ගානේ රුපියල බාල්දු වෙන කාලෙක අපි ජාතියක් හැටියට මේ බාල්දු වෙලා ඉන්නේ මේක අපිට කොහෙද වැරදුන තැනක් ඇතිනේ ඔබතුමාගේ විග්‍රහය කුමක්ද මම කිව්වේ නෑ USA ඩොලර් එක 4.76කට ගන්න පුළුවන්. එහෙමයි. අද 360යි. අද දවසේ. ඔව් දැන් අද ඊයේ දවසේ තව විශේෂ කාරණාවක් වුණා. මම හිතන්නේ මේ ඊයේ පෙරේදා ඉන්දියාවේ තෙල් මිල අඩු වුණා. තෙල් පෙට්‍රල් මිල ඩීසල් මිල ගෑස් මිල ඔක්කොම අඩු වුණා. ඊට පස්සේ අපේ රටේ වැඩි වුණා. මම හිතන්නේ පොඩි ගණන් වලින් නෙමෙයි රුපියල් 82කින් 100 පෙට්‍රල් රුපියල් 82කින් ඩීසල් රුපියල් 100කින් 100 ගානකින් මම හිතන්නේ වැඩි වෙන්නේ. ඉන්දියාව අඩු වෙනකොට ලංකාවේ වැඩි වෙනවා. මොකක්ද නේද? ලංකාවේ වැඩි වෙනවා. හැබැයි ලංකාවේ වැඩි නොවනේකුත් තියෙන මේ දිනවල. එහෙමයි. එතනෝල්. නේහල් මහත්තයා ඩොලර් මිල තමයි එතනෝල් ලංකාවට ගියේ. හැබැයි එතනෝල් මිල ඉහළ යන්නේ.
ඔක තමයි බලපෑම. මේ දවස්වල මිනිස්සුන්ගේ අනවශ්‍ය විතර ඕනතරම් බීලා ඉවර වෙලා මත්පැන් පානය කරලා විභාගාතේ වැටලා ඉන්න සලස්වලද මම දන්නේ හැමදේම මිලහෙල යද්දී එතනෝල් මිලහෙල යන්නේ නැහැ. සෞභාග්‍ය දැක්ම වෙන්නේ නැති. ඔව් මොකක් හෝ ක්‍රියාවලියක් නිසා ඒකත් එතනෝල් ගෙන්නේ පිටරට ඉන්නේ. ඉතින් ඒකත් මිලහෙල යන්න ඕනේ. ඒක විතරක් ඉහළ යන්නේ නැහැ. අනිත් තව දෙයක් එකතු කරන්න ඕනේ. මම හැමදාම කියන දෙයක් තමයි ඔය මම පරිප්පු ආහාරයට ගන්නේ නැහැ. මයිසුරු කියන පරිප්පු වර්ග. මම පුළුවන් නම් මේ අපි ශාති විශාල පිරිසක් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් TN රූපවාහිනියත් එක්ක එකතු වෙලා ඉන්න. TN ඒ වගේම YouTube එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ ශ්‍රී ලංකා වාසීන්ට මම ආරාධනා කරනවා. අද දවසේ සිට ඔබ පරිප්පු ආහාරයට ගන්නා කෙනෙක් නම් ඔබේ දරුවා පරිප්පු ආහාරයට ගන්නා කෙනෙක් නම් හැකි තරමක් පරිප්පු ආහාරයට ගන්න එක නතර කරන්න. පරිප්පු ගැන ඉතාම විශේෂ ආහාරයක්. පරිප්පු ඔබ ගෙදර තියලා පරිශ්‍රණය කරන්න. නිදහසේ මේසයක් උඩ පරිප්පු තියලා තියන්න. මාසයක් ගියත් මුකුත් වෙන්නේ නැහැ. සතෙක් ගුල්ලෙක් කිසිසේත්ම එකතු වෙන්නේ නැහැ, පුස් කන්නේත් නැහැ. එහෙනම් ඒකේ කොච්චර එම්බාම් එකක් තියෙනවද? නිහල් මහත්තයා කියනවා වගේ. මේ අපේ අමිල මහත්මයා කියනවා වගේ. කොච්චර එම්බාම් එකක් එක ඇතුලේ තියෙනවද? පරිරක්ෂණය කිරීමක් තියෙනවද? ඒක අපිට විසයි. මේ විස තමයි අපි මේ අද දුක් විඳින්නේ. විස මම විශේෂයෙන්ම එකතු කර යුතු කාරණාවක් තමයි. පසුගිය දිනවල අප්‍රේල් මාසේ 25 වෙනිදා මට මතක හැටියට අපේ විශේෂඥ හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් අපේ ජාතික රෝහලේ ගෝඨාභය රණසිංහ මහත්තයා පරිශනාත්මකව තොරතුරු රැස් කරලා ඉතා ප්‍රසිද්ධ කරනවා. ඉතාමත්ම හොඳින් ඒක ඉතාමත්ම වැදගත් කාරණාවක්. හෘද රෝගීන් මේ ගම්පහ කළුතර කොළඹ කියන බස්නාහිර පළාත තුළ 30%කින් වැඩි වෙලා තියෙනවා. ඊළඟට අනිකුත් පළාත්වල 20%කින් වැඩි වෙලා තියෙනවා. සමස්තයේ 25%කින් 4 එකක් හෘද රෝගීන් වැඩි වෙලා තියෙනවා. මම හිතන්නේ සම්පත් මහත්තයා මේකට හේතුව මේ ආතතිය වැඩිවීම බලපාන මේ තෙල් මිල අන්න අද වැඩි වුණා, ගෑස් මිල වැඩි වුණා. මේ වැඩිවීමත් ආතතියත් එක්ක බලපෑමක්. අපේ විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කරන්නේ මේ ආතතිය මේකට බලපානවා කියලා. එහෙමයි. එතුමා ඒ ගත්ත තොරතුරුත් එක්ක රටේ පවතින තත්ත්වයක් එක්ක. ඔව්. අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් පුංචි කාරණාවක් කියන්න ඕනේ. ඒ තමයි මාර්තු මාසේ 11 වෙනිදා මධ්‍යම රාත්‍රියේ තමයි මාර්තු මාසේ 11 වෙනිදා මධ්‍යම රාත්‍රියේ තෙල් වැඩි වෙනවා 177 ඉඳලා 264ට. එතකොට මාර්තු 11 වෙනිදා වෙනකන් 174 තෙල් ගන්න පුළුවන්කම තිබුණා මේ රටේ. 168ට තෙල් තිබිලා තියෙනවා. 137යි පෙට්‍රල් තිබුණේ. එතකොට අප්‍රේල් මාසේ 18 වෙනිදා තමයි 338 දක්වා පෙට්‍රල් වැඩි වෙන්නේ. ඒතර 338 දක්වා පෙට්‍රල් වැඩි වෙන්නේ අප්‍රේල් 18. ඒතර අපේ විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කරනවා ජනවාරි පෙබරවාරි මාර්තු මාසවල හෘද රෝගීන් වැඩි වුණා කියලා. ඒතර තෙල් වැඩි වුණේ, ආතතිය වැඩි වුණේ, ලයිට් කපන වැඩියෙන් පටන් ගත්තේ මාර්තු මාසේ. ඒතර ගෑස් නැති වුණේ මාර්තු මාසේ. මාර්තු මාසේ වියලි මාසයක්. අපේ රටේ මාස 10ක් වයින් රටේ මාර්තු මාසේ සාමාන්‍යයෙන් වර්ෂාව අඩු මාසයක්. ඒ කාලෙදි තමයි මේ විදුලිය පිළිබඳ අර්බුදයක් ඇති වෙන්නේ. හැබැයි ජනවාරි පෙබරවාරි මාසවල මේ අර්බුදය නැහැ. ඒ නිසා මම මේ වගේම සෞඛ්‍ය බලධාරීන්ට ප්‍රකාශ කරලා තිබෙනවා අර විශේෂඥ වෛද්‍යවර වාර්තාවක් ඉදිරිපත් කළා වගේ මෙන්න මේ වාර්තාව තුළ සංශෝධිත වාර්තාවක් නැත්නම් නව වාර්තාවක් ඉදිරිපත් කරන්න ඔය වැක්සින් මාත්‍රා 3ම ලබාගන්න හෘද රෝගීන් කී දෙනෙක් වාර්තා වුණාද? වැක්සින් මාත්‍රා 2ක් ලබාගත් හෘද රෝගීන් කී දෙනෙක් වාර්තා වුණාද? වැක්සින් මාත්‍රා 1ක් ලබාගත් හෘද රෝගීන් කී දෙනෙක් වාර්තා වුණාද? කිසිඳු වැක්සින් එකක් ලබා නොගත් හෘද රෝගීන් කී දෙනෙක් වාර්තා වුණා? මම හිතන්නේ ලෝකයට ලොකු උත්තරයක් මේ අපේ ලක්තරුණ තුලින් දෙන්න පුළුවන්. ওই වාර්තාව මම අභියෝග කරනවා ටිල් රූපවාහිනියේ මෙදිරියේ සිට ඔය නිවැරදි වාර්තාවන් ඒ අයට ඉදිරිපත් කිරීමට හැකි වෙන්නේ නැහැ කියලා. හංගාගණී කියලා මම හිතන්නේ සම්පත් මහත්තයා පහුගිය දවස්වල තෙල් මිල ඒ වැඩිවීමත් එක්ක ආතතිය තව වැඩි වෙලා මම හිතන්නේ බොහෝ නොවන රෝගීන් තව වැඩි වෙයි කියලා පොඩෝකතනේ කරන්නේ. බොහෝ නොවන රෝගීන් වැඩිවීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. හෘද රෝගීන් වැඩි වෙනවා, අක්මාව සම්බන්ධ රෝගීන් වැඩි වෙනවා, ඇස් රෝගීන් මේ රටේ වැඩි වෙනවා, දියවැඩියාව නිසා, අදිරුදුරු පීඩන නිසා රෝගීන් මිය යන්න පටන් ගන්නවා. ආතතියත් මේකට එකතු වෙනවා. අනිවාර්යයෙන්ම. මම රත්නපුරයේදී ගිය අවුරුද්දේ මාර්තු මාසේ ප්‍රකාශ කරනවා ඩොලරයයි රුපියලයි සමාන කරන්න මට දෙන්න. අපේ රටේ වෛද්‍යරු කීප දෙනෙක් බෙහෙත් හැදුවා. මාර්තු මාසේ ඉඳලා 2020 මාර්තු ඉඳලා දෙසැම්බර් 1 වෙනිදා වෙනකොට මේ බෙහෙත් පරිශනාත්මක තහවුරු කරලා තිබුණේ. එතකොට අපි ඉල්ලුව ඩොලර් එකයි රුපියලයි සමාන කරන්න. එතනදී මම රත්නපුරේදී කියනවා ඩොලර් එක රුපියල් 500ට යනවා කියලා. මම කිව්වේ කානාවෙකියක්. මම කිව්වා තව අනාවෙකියක්. පෙබරවාරි මාසයේ 28 වෙනිදාට 2023 මේ රටේ 25000 කොවිඩ් වලින් මැරෙනවා කියලා. මම මේ වෙලාවේ කියන්නේ කැමති 200කට වඩා එක දවසකට මිය යනවා කියලා කිව්වේ මම කොවිඩ් රෝගීන් 4 දෙනෙක් දවසකට මිය යද්දී මගේ ශේෂ්ත්‍රයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් මට
දුරකථනයෙන් කතා කරලා කිව්වා මොනවද මේ කියන පිස්සු කතා කියලා. ඒ කියන්නේ අපි නොහිතපු දේ සිද්ධ වෙනවා. අපි දෙයක් දකින්නවර නිහාල් විජේරත්නයන් කිව්වා වගේ අපි දෙයක් මේකේ දකින්නවා. දකින්නේ අපි කළ පුරුද්ද, දැක පුරුද්ද, පළ පුරුද්ද නිසා. එහෙම දෙයක් අපි මේ අධ්‍යාපනය තුළ ලබා දෙන තැනක් තමයි ලක්ෂ්‍යසහන මහවේදකෙතර කියන්නේ. අපි ගෝලිය නිර්මාණය කරන්නේ අපි අධ්‍යක්ෂකම් එකතු කරලා. කොවිඩ් අවස්ථාවේදී නිවාසිකව ප්‍රතිකාර කරන වෙලාවේ අපේ රෝගියෙක් මිය යනවා. තත්පර කිහිපයකට. තත්පර 15ක් ඒ කෙනාට හුස්ම නැති වෙනවා. කාර්ය ශූර ගෝල පිරිසක් මගේ ළඟ හිටපු නිසා මට තත්පර 15ක් ඇතුළත ගිය හුස්ම නැවත ගන්න හැකියාව ලැබෙනවා. එතකොටත් වෙලාව මධ්‍යම රාත්‍රී 2:30යි. මේකත් එක්ක මේ වෙදකමත් එක්ක නොපෙනෙන ශක්තියක් අප තුල ගැබ් වෙලා තියෙනවා. අපිට වෙදකම කියලා දුන්නු ඒ පියසේන එදිරිමාන්න වෙද මහත්තයා. එයාට වෙදකම කියලා දුන්නු පැල්පොළ වෙද මහත්තයා. අපිට වෙද પરම්පරාව ලබා දුන්නු. ඒ වගේම ගලපාත රජමහා විහාරයේ බෙන්තර සුමනරතන හාමුදුරුවෝ ඇතුළු ඒ කණ්ඩායම අපිත් එක්ක ජීවත් වෙනවා කියලා අපිට දැනෙනවා. හොඳයි මම හිතන්නේ දේශීය වෛද්‍ය සම්පත් අපේ කලුතරගේ මේ ශූරින්ගෙන් බොහෝ මෙවැනි මම හිතන්නේ ආශ්චර්යමත් අත්දැකීම් බොහොමයක් අපිට අහගන්න පුළුවන්. මම හිතන්නේ එතුමාගෙන් ඉදිරි අනාවැකි ගැන අහන්න බොහෝ දෙනා බියමුසු වෙයි. එතුමා කියපු බොහෝ අනාවැකි සැබෑ වෙලා තියෙන නිසා ඉදිරි කාලේදී කුමක් වෙයිද කියන අනාවැකි මම ඒ නිසා මේ සභාව යන්න උත්සාහ කරන්නේ. අපේ දේශමාන නිහාල් විජේරත්න මැතිතුමනි අපි බොහෝ වෙලාවට අඳුරට සාප නොකරන જાතියක් ආලෝකයට ඇලුම් කරන જાතියක්. නමුත් අද කාලේ බොහෝ වෙලාවට අඳුරට සාප කර කර ඉන්න තමයි බොහෝ දෙනා උත්සාහ කරන්නේ. මේ එක පහනක් හෝ දැල්ලන්න තියෙන උත්සාහය උනන්දුව ඒකට තියෙන නැඹුරුව ඉතා අඩුයි. ඔබතුමා මේ අඳුරට සාප නොකර ආලෝකයෙන් ආලෝකය අපේ සමාජයේ රැගෙන යන්න උත්සාහ කරන මේ මෙවැනි අර අමිලකෝ වගේ මේ වගේ ආර්ථික අභියෝගතා මම හිතන්නේ ඔබතුමාටත් ආර්ථික දුෂ්කරතා හොඳින් නොදැනනව නෙවෙයි. මෙවැනි ආර්ථික දුෂ්කරතා හමුවේ පවා මේ අඳුරෙන් එළියට ජනතාව රැගෙන යන්න ඔබේ උත්සාහය. මේ අඳුරට සාප කිරීම වෙනුවට අඳුරට පහන් දැල්ලීමේ වැදගත්කම අපිට තවදුරටත් කියා දෙන්න මේ සභාපතිතුමා. මෙහෙමයි චාන්ද්‍රමහත්තයා. දැන් ඔබතුමා කිව්ව දේ තමයි අද රටේ විය යුත්තේ. දැන් මිනිස්සු කරන්නේ ශාප කරන එකනේ. මිනිස්සු නෙවෙයි මේ මං හිතන්නේ ඒක පාලකයාගේ ඉඳලා යාචකයා දක්වාම අද දවසේ වෙන දෙයක්. මේ කාලේ පාලකයා නිෂ්පාදකයා. එහෙමයි. නිෂ්පාදනයේ ප්‍රතිඵලනේ ඊට පහත ඉන්න මිනිසා මිනිහා ශාප කරන්නේ. හරි. නැතු මිනිසාගේ එතන එන ක්‍රමයක් තියෙන චක්‍රය. එහෙමයි. ඒ චක්‍රේ වැරදීනේ. දැන් ඉහළ මට්ටමේ පුද්ගලයාම මේ සමාජය හරියට මෙහෙව්වේ නෑ කියමුකෝ. එතන තියෙන පුළුවන් හොරකම, වංචාව, නේද තක්කඩිකම ඒක ප්‍රතිඵලයක් ඇටියට චක්‍රේ ක්‍රමානුකූලව පල්ලයට යනකොට මද මිනිස්සු අසහනකට තත්ත්වයටපත් වෙනානේ කියන්නේ. ඒකනේ ඇත්ත තත්ත්වේ. ඒතර අසහන තත්ත්වයටපත් වෙන නිසා ලෝක අපි දැක්ක හින්දානේ කියන්නේ ඕකෙන් මිදෙන්න ක්‍රම කවදාවත් මේ රටේ. අර මං ගිය පාරක් කිව්වේ අපේ සිංහල මිනිහා කියන්නේ කවුද? නිදානයක් උඩ ඉන්න හිඟන්නේ කියලා කිව්වා. කිව්වා නේද? ඒතකොට නිදානයක් කියන්නේ අඹ ගෙඩියක් කාලා වීසි කරලා පැලවෙන්න. ඕන දෙයක් කරන්න පුළුවන්. මේ රට දියුණු කරන්න මේ රටේ ඕන දෙයක් වගා කරන්න පුළුවන්. ආර්ථික වශයෙන් මේ රට ගොඩනගන්න පුළුවන්. ලෝකේ කොහොයක් නැති සුන්දර රටක් නේ. මතක අපි ඉස්කෝලේ යන කාලේ කිව්වේ ආසියාවේ තියෙන මොකද කිව්වේ මැනිකනේ ඉන්දියන් සාගරේ ඉන්දියන් සාගරේ දැන් ඉතින් අමුතු යටයක් වෙලා ඒක වෙනයි. ඉතින් එතකොට එදා ඉඳන් මේ දේශපාලකයන්ට වක් කියන්න ඕනේ කියන එක මම එදා කිව්වනේ ගියපාර වැඩසටහනේ. ඒගොල්ලෝ මම හිතන්නේ ආසියාවේ ආශ්චර්යය හොයන්න ගියා. උසම කුළුණ හදන්න ගත්තා. මම හිතන්නේ කුළුණ යට පෝලිං තියෙන දැක්කහම නේද? දැන් අද මම දැක්ක ගොඩාක් Facebook වල සිරිමා බණ්ඩාරනායක මැතිණියට පුදුම විදියට එතුමිය කරපු දේවල් 70 77 අගය කරන හැටි. හරි. මොකද ඒ කාලේ මම අවුරුදු 12 ගොල්ලා. නමුත් එදත් මම දැක්ක දෙයක් තමයි ඒ එතන වෙච්ච මොකක් හරි අඩුවක් වුණා ඒ අඩුව මේ රජයෙන් කරා. දැන් ඔය පොහොර කේස් එකත් ඒ වගේ. මොකද ලා මැතිණිය මොකද්ද කරේ? මැතිණියට ලනු දුන්නා. ලනු දීලා මොකද්ද කරේ? එකපාරම ඒවා තහනම් කළා. ඒ කාලේ මට මතකයි මිරිස් පොළු, ආල් පොළු ඇවිල්ලා සිරිමා බණ්ඩාරනායක මැතිණිය සම්පූර්ණ මුළු රටේ ප්‍රතික්ෂේප කරා. දැන් හොඳ කිව්වට. හරිද? දැන් ඔය මේ කියන උන්නෑලාගේ සීයලා තමයි ඒ කාලේ හිටියේ. තාත්තලා සීයලා. එහෙම නේද? ඔව්. හරි. ඔබතුමා දන්නේ නැති ඔබතුමාගේ ආසනයේට බුලත් සිංහල ආසනේ මම
සංවිධායක හිටියා 2001 පාර්ලිමේන්තු නේද? ලයිස්ට් හිටියා. ඔබතුමාගේ ඔව්. මෙතුමාගේ ඒ ඡන්ද ප්‍රතිපත්ති සටහන කියවලා අපේ මිනිස්සු හැබැයි හොඳ උත්තරයක් දුන්නා. ඔබතුමා අන්තිමද? ඔව්. අන්න මම කිව්වා කිව්වා. ඔන්න ප්‍රතිඵල ඔන්න දැන් ඔන්න මම ඒ පැත්තෙම අහගත්තානේ ඔබතුමාලා. අද මම කිව්වේ දැන් මම අන්තිම වෙලා දින්නේ මේ මෙතුමා නෙවෙයි. ඔව්. ඒකට ඡන්ද දීපුවා. ඡන්ද දීපුවා. දීපුවා නෙමෙයි මේ ඡන්ද ප්‍රතික්ෂේප කරපුවා. හරි. එතකොට කොහෙත් හොඳ කොටසක් ඉන්නවනේ. දැන් ඔබතුමාලා පැලාතේ නම් ගොඩක් මට මේ මනාව දුන්නා. වැඩිම තිබුණේ මේ පැත්ත වරගොඩ 90%ක් විතර තිබුණා. ගමෙත් තිබුණා 4%ක්ද කොහෙද? ගෝවින ප්‍රදේශයේදී මම සතුටු වෙනවා. ඉතින් ඒ වගේ සමාජිකව දැන් බුදුහාමුදුරන්ට විරුද්ධකම් කරේ ගමේනේ. ඥාතියෝ අර එකපාරක් නේ පුතා ඥාතින් ආවනේ 3-4 පාරක් මේ අර විනාශ කරන වෙලාව බුදුහාමුදුරු දෙපාරක් බේරගත්තා නේ. තුන්වෙනි පාර අතෑරියනේ බේර ගන්න බැරුව. ඒ කර්ම ශක්තිය වෙන්නේ එතන. කර්ම තියෙන බලය මේ අකුසලයේ බලය නේද? පවේ බලය. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ චාමකාරය. ඉතින් එතෙන්දී දැන් අර ඔබතුමා ප්‍රශ්නට උනත් කියන්නේ මිනිසාගේ සිත හැදිය යුතුයි. ඔක මඩිය පඤ්ඤාසී ස්වාමීන් වහන්සේ නිතරම කිව්ව කතාවනේ. ලෝක රට කොච්චර දිනු කරත් වැඩක් නැහැ. ඒක මිනිත්තු විනාඩියෙන් විනාශ වෙන්න පුළුවන්. හැබැයි මිනිසාගේ සිත හැදුවොත් එතන තමයි පැවැත්ම තියෙන්නේ. එහෙම නේද? ඔබතුමා ගිය පාර කරසටහනේ ඔක මතක් කරන්නේ. දැන් අපි හයිවේස් හදනවා ලොකු දේවල් අද කොහොමද ඒ වෙයි? ඈ? අද මිනිස්සු මේ මොනවාද අද මේ රටේ? නමුත් සිත හදුව මිනිස්සෙක් මේ බිහිදොර හරහා සිත හදුව මිනිස්සු ඉන්න තාරුණ්‍යත් එක්ක ලක්ෂ ගන්න. අද ඒ අය මොකද කියන්නේ? ඒ අය අපිට දුරකථනයෙන් කතා කරලා මොනවද කියන්නේ? උද්ගලයක් හැටියට ඔබතුමාලට පින්සිත් දෙන්න අපි මේ රටේ වෙන ක්‍රියාවලියත් එක්ක බැලුවම අපි මිදුණයි කියනවා. කොරෝනා වෙලාවෙත් ඒ කතාව කියනවා. දැනුත් දැන් අද මොනවද කරන්නේ අපි දෙන අවවාදෙ මොනවද? අඩුම ගානේ මේ රටේ අනාගතය ගැන විශ්වාසයක් තියන්න බෑනේ. Tamanට පර්චේස් දෙයක් හරි තියනවා නම් Tamanට ඕන විදියට ඇයි බැරි මේ එළවලුවක් හදාගන්න. මම හිතන්නේ මෙතුමා කිව්වා දැන් මෙතුමා කියන එක හැමදාම මම කියනවානේ පරිප්පු ගන්න එපා කියලා. ඉතින් පරිප්පුම තමයි හම්බෙන්නේ අපිට. තේරෙනවද? කනතරමක් කන්නේ පරිප්පු තමයි නේද? එදා මොනවද කරේ සුද්දා? බිබිල දොඩම් ගෙඩිය නැති කරා. දොඩම් ගහ විනාශ කරා ප්‍රමාණිකුල. ඊට පස්සේ කහ දොඩම් ආවා. මිදී ආවා. ඕස් තනි කර විස. මම හැමදාම කියනවානේ කහ දොඩම් ගෙඩියක් කපලා තියන්න පැත්තකින්. කොළපාට හිදීච්ච දොඩම් ගෙඩියක් දැම්මම අර තිරිසන් සතෙක් කිට්ටු වෙන්නේ කොයි කැලේද? ඒතර තිරිසනාට තියෙන මොලේ කකුල් දෙකේ මොඩයට තියෙනවද? නැහැ. දැන් ඔබතුමා කියන පරිප්පු වලට ලේසියෙන් සතෙක් කිට්ටු වෙන්නේ. ඈ? එන්නේ නැහැ. ඒකෝර අපි කන්නේ වසවිස. ඒවා අපේ ජාන වලට බලපානවා මේ පුතා කිව්වා වගේ. දැන් අපිත් පිස්සු නටන්නේ දැන්. තේරෙන අර වෛරයෙන් ක්‍රෝධයෙන් මරනවා. අර මම නිතරම කියන්නේ අම්මට ලේ ටික කිරි වෙනවා නම් ආදරයට සෙනෙහසට ඈ චතු විතර ප්‍රාණඝාතයක් නෑනේ. ආදරයට සෙනෙහසට ලේ කිරි වෙන්නේ. ඒතර අතන තනිකර බෙල්ල හිටගෙන මරනකොටම ඒ විෂ මොන වෙනස් වෙන ඒ ලේ නේ අපි මස් කෑල්ල මාළු කෑල්ලත් එක දාගන්නේ. ඒතර අපේ ලේ අපිරිසුදු වෙනකොට ඒ ලේ මේ සිතේ දුවන්නේ. ඉතින් කොහොමද සිත පිරිසුදු වෙන්නේ? ඈ එතකොට මේ රටේ සම්පූර්ණ යන්නේ අනිත් පැත්ත ඍණාත්මක පැත්තට. ඊට මේ සමාජය ගොඩ ගන්න බෑ. ඒක මොතනින් තමයි ගොඩ ගන්න පුළුවන්. හැබැයි තේරුම් ගන්න කාලයක් එනවා. එදාට ටයිම් පාස්. මම හිතන්නේ දේශමාන නිහල් විජේරත්න මැතිතුමත් අපේ මේ සම්පත් කල්තරගේ වෛද්‍යතුමා වගේම අනාවැකි කියනවා. මම හිතන්නේ එතුමා ඔය ආධ්‍යාත්මික ස්වාමීන් වහන්සේලාගේ ආශ්‍රය නිශ්‍රය තියෙන හින්දා මේ අනාගතයේ ආහාර අර්බුදයක ඉඟියක් සඳහන් කළා නතර කරා. මම හිතන්නේ අනාගතයේ අසාගතයක් එනවා බව දැන්ටත් ඉඟි පළ වෙනවා. ආහාර අර්බුදයක් එනවා කියලා දැන් මේ තෙල් පෝලිං වගේ ඊළඟට එන්නේ ආහාර පෝලිං බව අනාගතයේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් ආහාර ඉඟියක්. අනිත් පැත්තෙන් මිනිස්සුන්ට සබා ධර්මයේ අනුමත කරන ආහාර වේලා ගන්න ක්‍රමය. අපි කියනකේ දෙකම තියෙනවා. දෙකම. ආහාර ඉඟියක් වෙන්න පුළුවන්. නමුත් පිටරට ඔය බේත් ගාලා එන ආහාර ඉඟියක් නැතුව කොච්චර කෑවත් වැඩක් නැහැ නේ. දුර්ලභ මනුස්සත්වයක් කරන් අපිට ආයුවන්න සප බල ප්‍රඥා නැත්තම් මොකටද චාමික මාත්‍යා? ඈ මිනිස්සු කරන ශනික දූල් ශනික දේවල් දැම්මම දාට ගන්න ජොබ් එකට ගියා. ඈ නමුත් අන්තිමට පෙන්ෂන් එනකෝ ජීවත් වෙන්න බෑ. පෙන්ෂන් එක ලබනකම් ජීවත් වෙන්න බෑ. මොකටද මේ ජීවිතේ? අන්න අර සසර බිය මනුෂ්‍යත්වය දුර්ලභ මනුෂ්‍යත්වය මිනිස්සුන්ට අවබෝධයක් නැහැ. අන්න ඒක තමයි හදන්න ඕනේ රටේ.
හොඳයි. මම හිතන්නේ මේ පිරිපුන් මනුෂ්‍යත්වයේ වටිනාකම් අපිට බොහෝ කාරණා තිබෙනවා. මම කැමතියි මේ ලාල් නිශාන්ත මෙතුමනි අද දවසේදී මේ ආර්ථික අර්බුද වලට අපි කොහොමද මුහුණ දිය යුත්තේ, ආහාර අර්බුදයට කොහොමද අපි පිළියම් සෙවිය යුත්තේ, මේ කාරණාවට ඔබතුමාගේ පිළිතුරු මම කැමතියි දැනගන්න. ඇත්තටම මම මූල්‍ය ශාස්ත්‍රයේ හිටපු මිනිස්සෙක් විදිහට මම ඊට ඉස්සෙල්ලත් මේ මාධ්‍ය වලදී කියලා තියෙනවා. අපි මේ සුද්ධ මූල්‍යකරණයේදී මොකද්ද කරේ? මේ රටේ ආර්ථික සංවර්ධනය විවිධ ආයතන විවිධ ව්‍යාපෘති ගෙනාවා. දැන් අපි දන්න කාලේ නම් ව්‍යාපෘති ගේන. මේ ඔක්කොම තියෙන සෞභාග්‍ය ගෙනේන නැත්තම් මේ දෙලිඳු පවුල සමෘද්ධිමත් කරන එක. දැන් මම අහන්න කැමති ඔබතුමාලගෙන් ඔබතුමා දැකලා ඇති මාධ්‍ය තුල ඕන තරම් අය ඇහිලා කියනවා පුරසාරම් කියලා. එතන සමෘද්ධිමත් වෙච්ච පවුලක් පෙන්නන්න. අද සමෘද්ධි තියෙනවද? සමෘද්ධිය කියන එක ගොඩනැගිලා තියෙනවද? සමෘද්ධි පවුල් ඉන්න අපේ රටේ නේද? පවුල් ඉන්න. සමෘද්ධි පවුල් වැඩි කරනවා. සමෘද්ධි දෙනවා කියනවා. තව පවුල් මේ සමෘද්ධි පවුල් වැඩි කරන්න තමයි හැම උත්සාහ කරන්නේ. අනිවාර්යයෙන්. එතකොට චාමි මහත්තයා පැවැත්ම තියෙන්නේ සමෘද්ධි පවුල් වැඩි කරනවා. දැන් දුප්පත්කම තියෙන්න අපි වටා ඉන්න බල පුළුවන්කාර කන්ටියට හොඳයි. එතකොට මේ අය කිසිසේත්ම අදහසක් නැහැ මේ දුප්පත්කම නැති කරන්න. අවශ්‍ය වැඩපිළිවෙලක් ගේන්න. ඉතින් මේකෙදි අපි විශේෂයෙන්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන් අපි අතීතයට ගියාම අපි බොහෝ වෙලාවට දකිනවා මේ විවිධ ව්‍යාපෘති විවිධ කාරණා ගේනවා. ගමට ඇහිලා තියෙනවා. දැන් මම සුත්‍ර මූල්‍යකරණයේ පැත්ත මම දන්න නිසා විශේෂයෙන්ම ගම තුල මූල්‍ය වැඩසටහන් ගිහිල්ලා කරන්නේ ගමේ ඉන්න නෝනලා ටිකක් එකතු කරලා මේ අයට කියනවා මේ මූල්‍ය අරමුදලක් දෙනවා. ඕගොල්ලෝ මොනවා හරි ස්වයං රැකියාවක් මොනවා හරි කරන්න. වැඩේ හොඳයි. මාතෘකාවත් හොඳයි. කාරණෙත් හොඳයි. හැබැයි මේකේ පසුවිපරමක් තියෙනවාද නැද්ද කියන එක ගැටලුවක් තියෙනවා. පසුවිපරමක් කරනවා. ඒක පසුවිපරමක් නෑ. ආයතනයට අවශ්‍ය මේ මුදල් ටික මාකට් එකට දාලා නැත්තම් එළියට දාලා අර දුප්පත් මිනිස්සයා ළඟට දීලා එයාගෙන් ආපහු ඒකට පොලියක් එක්ක අර මුදල එකතු කරගන්න. දැන් මේ ගන්න නෝන මේ සල්ලි ටික ඇත්තටම ඔය කියන වගාවට හරි ඇත්තම ඔය කියන ව්‍යාපාරේ පටන් ගනීද? පසුවිපරමක් නෑ. එයා කරන්නේ මොකද්ද? එයාට මතක් වෙනවා අර අනිත් සමාජයේ කරන අනිත් නෝනලා කරන දෙයක් කරන්න. එක්කෝ ටීවී එකක් ගේනවා. සමහරට ගෙදර විවිධ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. හැබැයි ඉස්සෙල්ලම දුවගෙන ගෙනහලා තියෙන එක්කෝ රයිස් මේ මොනවා හරි අනවශ්‍ය භාණ්ඩයක් ගෙනහලා තියෙනවා විදුලි උපකරණ. සමහර විට මේ කොණ්ඩේ පාට කරන එක තමයි ඉස්සෙල්ලම කරන්නේ. සමහරට ඒක. ඇත්තනම දැන් මම එක මූල්‍ය ආයතනයක ඉන්නකොට මාතර දිස්ත්‍රික්කේ නෝන කෙනෙක් කියනවා මේ අපේ මහත්තයා පල්ලෙහා ඉන්නවලු මාව එකගෙන ඇවිල්ලා. ඉතින් මම ඉතින් හරි ඒකත් අහගෙන ඉඳලා ඒකේ ලස්සනම කතාව කියනවා මේ 5000ක් දෙන්න ඕන සර් මේ එයාගේ හවස පාටියක් දාන්න ඕන. මේකෙන් 5000ක් එයා දෙන්න නිසා තමයි අද ඇහිලා තියෙන නිවාඩුත් දාලා. දැන් මෙතන ඇතුළෙම ඒක එතනම එයාලා ඒ ණය ගැන හෝ ඒකේ අවබෝධය හෝ තේරුමක් නැහැ. ඒතකොට චාමී මහත්තයා මේකේ තියෙන අවාසනාත්මක තත්ත්වය තමයි අද වෙනකොට අපි කවුරුත් නොදන්නා වුණාට ලංකාවේ ලක්ෂ 28කට වැඩි මූල්‍යකරණය නිසා දැන් සුද්ධ මූල්‍යකරණය තුල ඉන්නවා ලක්ෂ 28ක් මුළු ජනගහන. එතකොට මේකෙන් විශාල ප්‍රමාණයක් ජීවිත හානි වෙලා තියෙනවා මේ සුද්ධ මූල්‍යකරණය. මම හිතන්නේ මේ කාලේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒක කවුන්සිලින් ඉතාල දවස ගානේ වැඩි වෙන්න අවශ්‍යයි. දැන් බොහෝ දෙනා තියෙන කරකර බඩුද වේවා Taman තියෙන දේවල් උගස් ප්‍රීතිය තමයි එදිනෙදා ජීවිතේ ජීවනෝපායේ පවත්වාගෙන යන්නේ. මේක ලොකු ප්‍රශ්නයක්. මේකට මම හිතන්නේ ඔබතුමාගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙනවා නම් මේකට බැයිද දැන් අද දවසේ ඉන්න බොහෝ දෙනා මේ ආර්ථික ප්‍රශ්න වලින් පීඩා විඳිනවා. ඔවුන් දවස ගානේ මම හිතන්නේ ඔවුන්ට IMF යන්න බැරි මේ තියෙන ගැටලුවෙන් මේ ඔවුන්ට පිළියම් ලබා ගන්න. IMF යන්න බැරි වුණාට අපි රටක් ඇදීට ගියාට ඔවුන්ට යන්න බෑනේ. ඔවුන් කොහොමද මේ වැටුණු වලින් ගොඩ එන්නේ කියන කාරණාවට ඔබතුමාට බැයිද ඒකට පිළිසරණක් වෙන්නට හැකියාවක් තිබෙනවද? අනිවාර්යයෙන්ම චාමික මහත්තයා ඔය කියපු කාරණේට බොහොම හොඳයි. අපි අවුරුදු ගානක ඉඳන් මේකට සැලසුමක් අපි හදාගෙන යනවා. ඇත්තටම මේක ක්‍රියාත්මක කරන්න රාජ්‍ය හෝ විවිධ ආයතන මැදිහත් වෙනවා අඩුයි. ඇත්තටම මේක උඩුගම් බලා යන වැඩක්. එතකොට ගඟේ උඩු අතර පිනනු අමාරුයි විවිධ බාධක තියෙනවා. මේක ඇත්තටම පටන් ගත්ත කාරණේ තමයි අපි මේ ගෘහස්ත දැන් මේ අපි කතා කරපු ඔක්කොම කීයකින් ඉඳලා වැඩක් නෑ. දැන් මෙතන ඉස්සරහට එන පොලිම බොහොම භයානකයි. ඉදිරියට එන පොලිම මේ තෙල් පොලිමයි මේ ගෑස් පොලිමයි නෙවෙයි. මේකෙන්නේ ජීවත් වෙන්න බැරි මහ
මහා ව්‍යසනකාරී තත්ත්වය. එතකොට අපි gedara සංවර්ධනය කරන්න කොහොමද? gedara තුල මේක ඔප්නම්වන්නේ කොහොමද කියන එක තැන ඉඳන් අපි කුෂිකර්මාන්තයෙන් අපේ gedara වගාවක් ඇති කරගන්න විදිහ මේ ආකාරයේ දේවල් කොහොමද ඉස්සරහට කරගන්නේ විශේෂයෙන්ම gedarට අවශ්‍ය පලා ටික, gedarට අවශ්‍ය එළවලු ටික, gedarට අවශ්‍ය පෝෂණීය පළතුරක් මේ දේවල් කොහොමද අපි හදාගන්නේ කියන එක අපේ ආයතනයේ දැන් මම මගේ ආයතනයක් තියෙනවා. ඒකේ කෘෂිකර්මයේ පිළිබඳව මේ NID සංවර්ධන ආයතනය කියලා මේ ආයතනයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම නොමිලේ මේ තමන්ගේ gedara ගෙවත්ත විශේෂයෙන්ම මෙතුමා අපේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ එක පැත්තකින් අපි තියාගෙන මේක මේ සියල්ලම තුලින් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම නොමිලේ මේ මිනිස්සෙන්ට මේ අපේ භූමියේ ඉන්න සියලුම දෙනාට gedara තමන්ගේ ශාස්ත්‍රීයත්වය ඇති කරගන්න අවස්ථාවක් දෙන්න. මම හිතන්නේ ඉලාලි ශාන්ත මෙතුමා ඔබතුමා ශ්‍රී ලංකා අවිහිංසාවාදී මේ මහා සංවිධානයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක නිසා මේක කළුතර දිස්ත්‍රික්කයට විතරක් ලඝු වෙන සුළු වෙන වැඩසටහනක්ද මේක දීප්තිව්‍යාප්ත වැඩසටහනක්ද මේක මේ සඳහා සම්බන්ධ කරගන්නවා නම් කොහොමද ඔබතුමා සම්බන්ධ කරගන්නේ මේ කාරණාව කෙටියෙන් කියමු අපි. ඇත්තටම ඒක ඊටාම හොඳ කාරණයක්. මේක ඇත්තටම අපි මුළු ලංකාවෙම කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම සම්බන්ධ වෙනවා නම් මට දුරකථන අංකය කියන්න පුළුවන් එක්ක සම්බන්ධ වෙන්න කියලා. Zoom තාක්ෂණයේ WhatsApp මගේ WhatsApp නම්බරේ 076 721 7728. WhatsApp නම්බරේ 076 721 7728. මේ දුරකථන අංකය හරහා අපිට පණිවිඩයක් එවුවාම අපි ඒ අයව නොමිලේ මේ පුහුණු වැඩසටහන සඳහා සම්බන්ධ කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ එක්කම මේ කියන්න ඕන කුෂිකාර්මික දේවල් විතරක් මේ තාක්ෂණික පුහුණුත් අපි දෙනවා දවසේ පුහුණු. දැන් අපිට සබන් හදාගන්න, අපිට ගෙදරට ඕන මොන හරි කෑමක් හදාගන්න, ජෑම් බෝතලයක් හදාගන්න, ජෑම් ටිකක් හදාගන්න මේවත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ හරහා මේ පවුල ගොඩනගා. ඒක තමයි අපේ වැඩපිළිවෙල. හොඳයි. අනිවාර්යයෙන්. ඕක හොඳයි. මම හිතන්නේ මේ කාලේ කරදරත් එක්ක අරගල ඇති වෙලා තිබෙනවා. මේ කරදරත් එක්ක ඇති වුණ අරගලත් එක්ක බොහෝ වෙලාවට අපි මේ විමුක්ති සටන් හෙට දවසේ කොයිබටද කියන කාරණාව අපි ඉදිරියේ තිබෙනවා. මම හිතන්නේ මේ තියෙන සටන් කාමීත්වයේ අපි ලේ හැලීමකින් නතර විය යුතුද? අපේ මේ විමුක්තිවාදී සටන ජයග්‍රහණයෙන් කෙලවර වෙන්න නම් ඒකේ ආයතු නිවැරදි දිශානති කුමක්ද කියන කාරණාවට මම හිතන්නේ අමිලට හොඳ ඒ කියන ගවේෂණාත්මක පිළිතුරක් තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. අමිල ඔබට ඒකට හඬ අවදි කරන්නට කාලයයි. විමුක්ති සටන් ගැන කතා කරද්දී අපිට තියෙන ලොකුම සටන තමයි සියලු සතුන්ගේ ජීවිත වෙනුවෙන් අපි කරන මේ සටන. ඒක අපිට ආවේ නැවතත් කියන සිද්ධාර්ථ කුමාරයාගෙන්. එදා අර හංසයාව බේර ගන්නවා දෙව්දත්ගෙන්. කියනවා මේ සතර පණ තියෙනකම් මට අයිති, මලකුණත් ඔබට අයිති. ඒ වගේ තමයි අපේ මේ සටන. ඒ වගේම සිද්ධාර්ථ කුමාරයා බුදුවරයෙක් බවට මේ විශ්ව ධාතුවට පත් වෙලා ඒ කරපු සටන අවසානයේදී ජයග්‍රහණය කරපු මොහොතේදී දෙව් බඹුන් පවා උද්ඝෝෂණ මේ බොහොම උත්සවශ්‍රීයෙන් සාදුකාර දුන්නා නේද? මහ පොළොව කම්පා වුණා. ඒ තරම් ශ්‍රේෂ්ඨ සිදුවීමක් ඒක. ඒ තමයි අපේ නායකයා. ඊළඟට අපි මේ දේශපාලඥයෝ ගැන කතා කරා. අනිවාර්යයෙන්. ඔව්. ඉතින් මේ අපි දේශපාලඥයෝ ගැන කතා කරා අපි පාපිස්තරවත් ගන්න ඒගොල්ලන් මතක තියාගන්න. පාපිස්සෙන්වත් තියාගන්න වටින්නේ නැහැ නේද? ඔබ කියන සමාජවාදයේ ඒ තුළ සමානාත්මක සමාජවාදයේ තියෙන නමුත් අර එකයි පුනරුත්ථාපනය කරන්න ඕනේ අයනේ ඒගොල්ලෝ. ඒතර පුනරුත්ථාපනය කළ යුත්තාව මේ ගිහිල්ලා ආසනෙන් තිබ්බහම රාජාසනෙන් තිබ්බහම නරගිනල්ලා මේ රාජාසනේ තිබු පාපයේ සාපය තමයි අපි මේ විඳින්නේ. ඒගොල්ලන් එකයි මගේ පාපිස්සර ගන්නෙත් නැහැ කියලා. චාමික මහත්තයා අද වර්තමානයේ වැඩිපුරම අගතියටපත් වෙච්ච ජීව කොට්ටාසි තමයි අහිංසක සත්තු. විශේෂයෙන්ම ගෘහවාසී සත්තු ටික. සතුන්ට ආහාර තියා වතුරවත් නැහැ සමහර ප්‍රදේශවල. ඉතින් අපේ කණ්ඩායම් වල අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවත් ඉන්නවා. මෙතුමාගේ පිරිසකුත් ඉන්නවා. අපේ සිහිල් චන්ද්‍ර මෛත්‍රී හාමුදුරන්ගේ පිරිසකුත් ඉන්නවා. අපි ඔක්කොම එකතු වෙලා අපිට පුළුවන් හැටියට මේක යම් කිසි තැනක උස්සලා තියන්න අපි උත්සාහ කරනවා. නමුත් ඒක ඊටාම අපහසු දෙයක්. මේ කියන්න හදන්නේ බලන්න ගෙවල් ගිනි තිබ්බ අපේ රටේ දිලා තිබ්බා. යුක්‍රේනය බලන්න. රුසියාව යුක්‍රේනට ගහනකොට කොයිතරම් ගෙවල් ගිනි ගත්තද? ඔබ දැක්කද ඒ සත්ගුණවත් මිනිස්සු ඇඳන් ඉන්න ඇඳුමයි, තව අමතර ඇඳුමකුයි, තව මොකක් හරි තියෙන සල්ලි චුට්ටකුයි තුරුල් කරන් යනවා කා එක්කද? තමන්ගේ අහිංසක සතා එක්ක ගෙදර. පූසෙක් වෙන්න පුළුවන්, බල්ලෙක් වෙන්න පුළුවන්. මම දැක්ක අදහා ගන්න බෑ, විශ්වාස කරන්න බෑ මහත්තයා මේ
මාළු ටික ගෙදර ඉන්න ටැංකියේ ඉන්න මාළු ටික බෝතල් වල දාගෙන අරන් යනවා. ඒ මිනිස්සුන් අපි වන්දනා කරන්න ඕනේ නැද්ද? අති ශ්‍රේෂ්ඨ මිනිස්සු. අන්න ඒව තමයි ඉස්කෝලේ වලින් දෙන්න ඕනේ පණිවිඩ. අපේ රටේ ගෙවල් ගිනි තියෙනකොට ගෙවල් වල හිටියේ බල්ලෝ. අන්න ඒක තමයි මම කියන්න හැදුවේ. ඔන්න අපේ නායකයෝ. ඔවුන් තමයි අපිට මේ මාධ්‍ය වලට ඇවිල්ලා ජාති අමතලා කතා කරන්නේ. උන්ගේ ගෙදර ඉන්න සත්තු ටික දාලා ගියා. හැබැයි තමන්ගේ ජීවිත ටික බේරගත්තනේ කොහොම හරි. ඒගොල්ලන්ට කලින් ආපු උද්‍යංශ වලින් තොරතුරු මේ ගිනි තියන්න යන්නේ ඕගොල්ලෝ යන්න කියලා. සමහරට ඒගොල්ලොම ගිනි තියාගත්තද අපි දන්නෙත් නැහැ. ඒක ගැන කතා කරන්නේ නැහැ. ඒ වුණාට මං හිතන්නේ ඔය ගිනි තියන්න ආව ආවේගයෙන් ආව කැඩලි කරු වේවා කවුරු හරි පිරිසක් ආවනේ. ඕන් ඒ සත්තුන් අරන් ගියා. මම නම කියන්නේ නැහැ. ඒ මිනිස්සුන්ගේ නම් කියන්න හොඳ නැහැ. එක ගෙදර එක කාලකන්ණියගේ ගෙදරක් නෙමෙයි. බේරුනේ බල්ලෝ දෙන්න හින්දා. දැක්කා දන්නෙත් නැහැ. බල්ලෝ දෙන්න ඇවිල්ලා නැට්ට වනනවා අර වහලා පුන්නලා ඊට පස්සේ ගිනි තියලා නැහැ ගෙදර. මේ මිනිස්සු බලන් යන හොඳයි. හරි. මම මේ කියන්නේ බලන්න යුක්‍රේන ජාතිකයෝ බෞද්ධයොත් නෙමෙයි. නමුත් අපි බෞද්ධ හැටියට අපි ඇත්තටම මේ ආදර්ශයක් ගන්න ඕනද නැද්ද මේ මිනිස්සුන්ගෙන්? ඒ මිනිස්සු Tamanට තියෙන වත්කමෙන් චුට්ටක් ඔක්කොම දාලා යනවා. ඇඳුමයි තව සල්ලි ටිකකුයි මාළු ටැංකියේ ඉන්න මාළුවයි බල්ලයි පූසයිත් අරන් යන ඒ මානසිකත්වය හිතන්න චාමික මහත්තයා. අපි හැමතිස්සෙම මේ විශ්වයෙන් අපිට දෙන අලුත් දේ කියලා අපි ගත්තේ නරක දේවල්. ගුවන් විදුලිය ආවම ආනේ වෙන කොහේ හරි ඉන්න කෙනෙක් කතා කරන එකක් ඇහෙනවා නිවුස් අහන්න පුළුවන් සින්දු අහන්න පුළුවන් කියලා ඒක ගත්තනේ අලුත් දේ ගත්තනේ ගෙදරට නේද ඊට පස්සේ කළු සුදු රූපවාහිනිය ආවම ඒකත් ගත්තනේ නේ ඊට පස්සේ මේක නම් පාට දෙකයි පේන්නේ කළුයි සුදුයි විතරයි පාට එකක් ගන්න ඕනේ කියලා ඒකත් ගෙනාවා නේද ඊට පස්සේ හීනික ඒකත් ගෙනාවා හැබැයි විශ්වයෙන් අපිට අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලෝකෙට දේශනා කරපු දේ සබ්බපාපස ගාථාව බලන්නකෝ සබ්බපාපස කරන කුසල සුභ සම්පදා සජිත්ත පරියෝදපණ ඒතම් බුද්ධාන ශාසන නිර්මාංශ වීම මෙතන නෙමෙයි තියෙන්නේ. ඒතර ඒක ගන්නෙ නැහනේ. දැන් අරාබියේ ඔටුන්න හිමි කුමාරයාත් අද නිර්මාංශයිලු. එයා සත්තුත් එක්ක ජීවත් වෙන සතුන්ට ආදරය කරනවා. නමුත් අපේ අය කොතනද ඉන්නේ? ඊළඟට ඔබතුමා දකින්න ඇති වෛද්‍යවරයෙක් එඬරු තෙල් වලින් ඩීසල් හදනවා. රුපියල් 60ට 65 හදන්න පුළුවන්. අපේම මිනිස්සු පිට රටවල් වලට ගිහිල්ලා තිරිඟු පිටු වලින් ඩීසල් පෙට්‍රල් හදනවා. ඇයි අපිට මේක කරන්න බැරි? සූර්ය ශක්තියෙන් වාහන යනවා. ඇයි අපි ඒව හදාගන්නේ නැත්තේ? පුනර්ජනනීය බල ශක්තියෙන් ඇයි අපේ වාහන ටික හදාගන්නේ නැත්තේ මේ ගමන් කරන්න? පැය ගානක වැඩක්. ඉතින් වෙලාව අවසන් හින්දා මම නතර කරන්න. ආයෙත් මතක් කරනවා. ඔබ මේ කාලේ තමයි සිහියෙම වැඩ කරන්න ඕනේ කාලේ. මොකද කන්න තියෙන චුට්ටයි. ඔළුවට එන ඔක්සිජන් ප්‍රමාණය සීමිතයි. එතකොට කලබල වෙනවා තමයි. අවසිහියෙන් තමයි වැඩ කරන්නේ. පාරේ යද්දිත් සමහර මිනිස්සු අපි දකින්නවා හරි කලබලෙන් කහයිරෙත් හැප්පෙලා මැරෙන මට්ටමට මානසික පව්. ඒ මිනිස්සුන්ට අපි අනුකම්පා කරනෝනේ. මෛත්‍රියෙන් කටයුතු කරන මම ඉස්සෙල්ලා පළවෙනි වටේ කිව්ව දේ සමානාත්මතාවය. සියලු ජීවීන් දෙස තමන්ගේ දරුවා කියන සංඥාවෙන් බලන්න. එතකොට මේ ලෝකෙ මීට වඩා ලස්සන මේ රට ඒකාන්තයෙන්ම අපිට ගොඩ නගන්න පුළුවන්. මොකද සුන්නත් දුවිලිලා ගිය ජපානේ ගොඩ නැගුවා. අපිට මේක බැරි මේ දේශපාලුව හින්දා තමයි. නමුත් අපි උත්සාහ කරමු මේ රට ආයෙත් ගොඩ නගන්න තෙරුවන්ගේ නාමයෙන් අපිට පුළුවන් නැගිටින්න. හොඳයි. වැටුණත් නැගිටින වැටි නැගිටින જાතියක් අපි සම්පත් කළුතරගේ මේ වෛද්‍යතුමනි අපි ආපස්සට හැරලා බැලුවාම මම හිතන්නේ දැන් ආපහු පාපැදියට යන කාලය ඇහිලා මම හිතන්නේ අපි අතීතයට ආයි ගමන් කරන කාලය ඇහිලා මේ සියලු කාරණා සම්පින්දනය කරමින් සමාලෝචනයේ එළඹෙමින් ඔබතුමා අපේ සමාජයට දෙන පණිවිඩයත් ඊටමත් කෙටියෙන් හො දැනගන්නට කැමතියි. ඔව්. මට පුංචි අමතක වීමක් වුණා සඳහන් කරන්න. එතන මම බලාපොරොත්තු වෙටි කාරණාවක් මේ බෞද්ධ රටේ අපි පෙර පාසල් යවන්න දරුවෙක්ට දවසකට රුපියල් 100ක්වත් ඕන. ඒ රුපියල් 100ම යන්නේ පිට රටට. එවැනි දරුවෝ ලක්ෂ 6ක් විතර අපේ රටේ ඉන්නවා. ඒතර ලක්ෂ 6 වැඩි කිරීම රුපියල් 100. මේ යන්නේ ඩොලර්. එතකොට අපේ අධ්‍යාපනය ගත්තොත් මේ සුද්ධගේ අධ්‍යාපනයට අපි යොමු කරලා තියෙනවද කියන එක ඉතාමත්ම පැහැදිලි. ඒ වගේම තමයි මේ සිලබස් වෙනස් කරමින් පොත්පත් මුද්‍රණය කරමින් මහා විශාල මුදල් නාස්ති කරපු ඒවා අද ප්‍රතිඵල තියෙනවා. ඉස්සර චාමික මහත්තයා මතක ඇති ඔබතුමාත් මාත් කැලෙන්ඩර් එක තමයි පිට කවරේ සකස් කරගත්තේ කැලෙන්ඩර් කොලයක් දාලා. අද වර්ණ පිට කවර දාලා ඉටිකොල්ල දාලා ඒක ඇතුලේ තවත් මොන හරි අලවලා ඉස්ටගරුත් අලවලා ඊට පස්සේ තවත් මොන හරි අවශ්‍යයි. තරු අලවන්න ගොඩක් දේවල්. මේ සියල්ලම ගේන්නේ පිට රටේ. මම පුංචි උදාහරණයක් මතක් කරන අපේ රැල්ල හසු කරගත්ත එක පසුගිය කාලේ අපේ රටේ මෝටර් බයිසිකල් විතරක් ලක්ෂ 80කට වඩා තියෙනවා මං හිතන විදිහට. ඒ හැම බයිසිකල් එකම හැම ත්‍රිවිල් එකකම පොඩි පටියක් ඇලුව දිලිසෙන. අවසානයේ අතිරයක් වගේ ඉවර වෙන. හැමෝම ඉල්ලගත්තා ඕක. මටත් නිකන් දෙන්න හැදුවා මම කමියුනිකේෂන් එකට ගිය වෙලාවේ. ඒකක් රුපියල් 80යි. හිතන්න රුපියල් 80 ගානේ කෝටියක් අපි වියදම් කරමු. කෝටිය වැඩි කිරීම 80යි. අපි දුප්පත් කරපු රටාව. අපි දුප්පත් කරේ අපිට නොතේරෙන්න.
එතනට ගිය ඩොලර් අපි රැවටුණා. අපේ ජාතිය රැවටිච්ච ජාතියක් නෙවෙයි. අපි රැවටිච්ච ජාතියක් නෙවෙයි. ඒක ඥාලි විජේරත්න මහත්තයා හැමදාම කියන්නේ අපි එන්න ඕනේ කොතනටද? මෙන්න මේ පළවෙනි ශික්ෂාපදේ ප්‍රාණඝාතය නැති කරන තැන. දින 20යි බොයිලර්ස්. ඊ타මත්ම විස ආහාරය. පුළුවන් නම් අද ඉඳලා මෙන්න මේ කුකුල් මස් බොයිලර්ස් කුකුල් මස් කන එක අපේ මේ TNL රූපවාහිනියත් එක්ක බිහිදුර වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න මේ කිසි කෙනෙක් මම දන්නවා මස අනුභව කරන්නේ නැහැ කියලා. නිර්මාංශ ඔබට පුළුවන් ඔබේ ළඟ ඉන්න ඥාතියට, මිතුරට, අසල්වාසියට පණිවිඩයක් දෙන්න. ඔය දින 20න් හදපු බොයිලර්ස් වල අති විෂ පදාර්ථ අපි ප්‍රකෝපකාරී කරන ඔය හෝමෝන තියෙන්නේ. ග්‍රෝත් හෝමෝන් එක, වර්ධක හෝමෝන් එක, අතික වර්ධනය අපේ මොළේ සෛලත් අසාමාන්‍ය විදිහට වර්ධනය වෙනවා. පිළිකා රෝග ඇති කරනවා. එනකොට අපි ප්‍රකෝපකාරී ලෙස ඇඩ්‍රිනලින් හෝමෝනේ ස්‍රාවීම තවත් වැඩි වෙනවා. එතකොට හෝමෝන අපේ විකෘති වෙනවා. පිළිකා රෝගීන් එන්න වැඩි වෙනවා. ඔන්න ඔය දේ අපිට නතර කරගන්න පුළුවන් නම් ඉතාමත් නෝයි. අපේ පොකට් එකටත් හොඳයි. පොකට් එකටත් හොඳයි. ඇයි? ඒකේ මිලත් එන්න වැඩි වෙනවනේ. ඒවා හෝමෝන සකස් කරලා හදපු දේවල්. ඒ වගේම තමයි තව පණිවිඩයක් දෙන්න ඕනේ. ඔබේ ඥාතියා, අසල්වාසියා, ළඟ මිතුරා සොසේජස් ආහාරය එකතු කරගන්නවා නම් ඒකේ පොටෑසියම් නයිට්‍රේට් කියන අති විෂ පදාර්ථය තියෙනවා සොසේජස් වල. හොඳයි මම හිතන්නේ අද අපිට බොහෝ කාරණා කතා කරන්නට අපිට කාලය තිබුණා නම් තව බොහෝ කාරණා දැන කියා ගන්න තිබුණා. සවහත් මොනවා හරි අවසාන වශයෙන් කෙටියෙන් කියන දෙයක් තියෙනවද? ප්‍රාර්ථනා කරමු මේ රට බෞද්ධ රටේ නේද අපි කාගේ ප්‍රාර්ථනාව බුද්ධ ධම්ම සංඝ ත්‍රිරත්න ආශිර්වාද පතමි නේද? 33 කෝටියක් අපේ සම්මිය දෙවි දේවතාවගේ ආශිර්වාද මට මේ තියෙන ප්‍රශ්න වලින් මිදිලා නේද? ආයුර්ණ සබ බල ප්‍රඥා ලබන හොඳ සිංහල හොඳ රටක් ජාතියක් බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි මම හිතන්නේ එතුමාගේ සත්පුරුෂ සාදු ප්‍රාර්ථනාවත් එක්ක හෙට එච්චර කරවල නොවේවා කියන ප්‍රාර්ථනාව අපේ තුල අපි හැම දෙනා තුලම තිබෙනවා. අද වැඩසටහනේ ඉතාම වැදගත් කරුණු බොහොමයක් සමාජගත කළ ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු සභාපති පූජා උත්තම පූජා මහා මෛත්‍රී ධර්ම යාත්‍රා පදනමේ නිර්මාතෘවර දේශමාන්‍ය නිහාල් විජේරත්න මහත්මයාට අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ කළුතර දිස්ත්‍රික් අපේ සංවිධායකතුමා නායකත්ව හා පෞරුෂත්ව පුහුණුකරු ඒ වගේම මූල්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණෙක් වන අපේ ලාල් නිශාන්ත ශූරයන්ටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ මාධ්‍ය ලේකම් දේශීය වෛද්‍ය සංගීත විශාරද අමිල විජේරත්න සහෝදරයාටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය කරනවා. අපිට වෙලා තිබුණා නම් ඔබේ හඬින් අපිට තවත් සුමියුරු ගායනයකට අවස්ථාවක් තිබුණා. අපිට කාලය හරස් වෙන නිසා ඒක ඒ ඉඩහසර අපිට වැළකී යනවා. අද අපේ වැඩසටහන සහභාගීලා මම හිතන්නේ ඉතා වැදගත් අපි නොදන්නා කරුණු බොහොමයක් ඩොලරේ සිටම නොදන්නා කරුණු බොහොමයක් අපිට කියා දුන්න මම ලක්සුව සහන මහවේදකේතර පාරම්පරික රෝහලේ නිත්‍ය වෛද්‍යතුමා හැටියට කටයුතු කරන මම හිතන්නේ එතුමා අද ඉන්න අපේ රටේ ඉන්න හොඳ දේශ මාමකයෙක් බව අපිට මේ කෙටි කතා බහ තුළදී තිරසර වුණා. සම්පත් කළුතරගේ වෛද්‍යතුමාටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. සදහවතුනි අපි බලාපොරොත්තු වෙනවා මෙවැනිම කාලීන බිහිදොර වැඩසටහනකින් මෙවැනිම මම හිතන්නේ අද දවසේ කාලීන කතා භාගයෙන් අපේ තවත් බිහිදොර වැඩසටහනකින් ඔබ හමු වන්නට එතෙක් අපේ ප්‍රාර්ථනාව වෙනදා වගේම ඔබට තෙරුවන් සරණයි.